තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලුම දෙනාට අද නිකිණි පුරපසළොස්වක පොහොය දවසේ ඓතිහාසික කතරගම කිරිවිහෙර චෛත්‍යරාජාණන් වහන්සේ අභියස සිටයි අපි ධම්මසාරථී වැඩසටහන රැගෙන එන්නේ. අපි හැමෝම දන්නවා ප්‍රාග් ඓතිහාසික යුගයන් වල ඉඳලා මිනිසුන්ට ජීවත් වීමේ ආශාව ඇති වුණයින් පස්සේ මිනිස්සු අරමුණු කරගත්තේ සතුට පිරුණු ජීවිතයක්. කරදර අඩු ජීවිතයක් තමයි හැමෝම අපේක්ෂා කළේ. සමාජය බෞද්ධ සංකල්ප වලින් පොහොසත් වෙනකොට සතුට පිරුණු කරදර අඩු නමුත් බෞද්ධ ප්‍රතිපදාවට සිතැති ජීවිතයක් තමයි අපි අරමුණු කරගත්තේ. බෞද්ධයාගේ පරම නිෂ්ඨාව පරම අරමුණ බවට පත් උනේ ආර්ය මාර්ගයට කෙසේ හෝ ප්‍රවිෂ්ඨ වෙලා මාර්ගඵල අවබෝධ කරගෙන මේ සසර දුක කෙලවර කිරීම. ගිහි ගෙදර ඉන්න කෙනෙකුට මේ සංසාරේ දුක්ඛෝගයෙන් මිදෙන්නට පුළුවන් කමක් තියනවද? එහෙම නැත්නම් මේ විෂම බව අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන අතර වාරයේදීම අපි කොහොමද මේ ගිහි ගෙදර කළමනාකරණය කරගෙන අපි නිර්වාණගාමී මාර්ගය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන පියවර සකසා ගන්න. ඉතින් මිනිස්සුගේ ජීවන පැවැත්ම සැලකිල්ලට අරගෙන මූලික චිත්ත ආවේග පාලනයට අරගෙන නිවස එහෙම නැත්නම් ගිහි ගෙදර නිවන් මාර්ගට බාධා නොකරන තැනක් බවට පත් කරගන්නේ කොහොමද? මේ තමයි අද ධම්මසාරථී සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණාව. ගිහි ගෙදරට නිවන් මාර්ග පිළිබඳව, ගිහි ගෙදරයි නිවන් මාර්ගයි පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ආර්ය නිකේතන සංකල්පයේ නිර්මාතෘ පූජ්‍යපාද ආචාර්ය මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් নমස්කාර පූජා පෙරදැරිව ඉමහත් ගෞරවයෙන් පාදහාභි වන්දනයෙන් යුතුව වහන්සේ අපි පිළිගන්නවා සාකච්ඡාවට. හාමුදුරනේ අපි මේ මාතෘකාවට පැහැදිලි ප්‍රවේශ කතනයක් ලබා ගන්න ඕන මේ සතුට කියන කාරණාව පැහැදිලි කරගන්න. දැන් මිනිස්සු තෘප්තිමත් බව සහ සතුට කියන දෙයට ලෝකේ පුරා නිර්වචන හොයනවා. නමුත් බුදුදහමට අනුව මේට ඉතාම පැහැදිලි අගනා නිර්වචනයක් තිබිය යුතුයි. ඔබ වහන්සේට අපි ආරාධනා කරනවා අය පැහැදිලි කර දෙමින් සාකච්ඡාවට ප්‍රවේශ මඟක් අපිට හොයා දෙන්නට. ඓතිහාසික කිරිවෙහෙර රාජ මහ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපේ කොබවක ධම්මින්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු මේ දින කිහිපේ පුරාම ඒ සද්දින සතිපිරිත් පින්කම සඳහා වැඩම කරපු අපේ මාවරල මල්ලිකාරාමාධිපති අපේ සුමන නායක හමුදුරුව ඇතුළු මහත් සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාකාමී කාරුණික පින්වතුනි, අද අපි ඊටාම වටින මාතෘකාවක් මේ වටින පොහොය දවසේ සාකච්ඡා කරන්නේ. ඒ තමයි ගිහි ගෙදරයි නිවන් මගයි කියන එක. ගෘහස්ත ජීවිතයක් ගත කරන අය උතුම් නිවන් මඟ සාධනය කර ගැනීම සඳහා පූර්ණය කළ යුතු පිරිය යුතු පිළිවෙත ඇති කරගත යුතු දර්ශනය කුමක්ද කියලා තමයි වජිර අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දැන් ඒ උතුම් සාකච්ඡාවට ප්‍රවේශයක් ලෙස ඔබ මගෙන් විමසුවේ තෘප්තිමත් භාවය සම්බන්ධ සතුට සම්බන්ධ බෞද්ධ කියවීම කොයි වගේ එකක්ද කියලා. දැන් බොහෝ දෙනෙක් හිතන එකක් තමයි බුදුදහම කතා කරන්නේ දුක ගැන කියලා. එහෙමයි. මොකද දැන් බුදුදහමේ මූලික ඉගැන්වීමනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. එහි තියෙන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට උතුම් නිවන සාක්ෂාත් කරගන්නට වදාළ අවබෝධ කරගත යුතුයයි වදාළ මූලික
ධර්මයෙහි තිබෙන්නේ දුක්ඛ කියන වචන. එතකොට බොහෝ දෙනෙක් හිතනවා බුදුදහම මේ දුක පිළිබඳවම කතා කරපු ධර්මයක් කියලා. හැබැයි අපි බොහෝම ගැඹුරින් නිරීක්ෂණය කරනකොට පේනවා දුක්ඛ ගැන බුදුදහමේ සාකච්ඡාවම අපට සැපය උදා කරලා දෙන මාර්ගය වැඩපිළිවෙල වජිර පෙන්වා දීම උදෙසාමයි. දැන් ඇයි දුක්ඛ ගැන කතා කරන්නේ? මිනිස්සු සැපය හොයන නිසා. ඊළඟට කතා කරන මිනිස්සුන්ට දුක ඇති වෙලා සැප නැති වෙලා තියන්නේ ඇයි? සුවය සැපත නැති වෙලා තියන්නේ ඇයි? ඒකනේ දුක්ඛ සමුදය තුල කතා කරන්නේ. දුක්ඛ නිරෝධ කියලා කතා කරේ කුමක්ද? උතුම් සැපත පරම සැපත පිළිබඳව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා තථාගත දේශනාවේ සාකච්ඡා කරලා තියෙන්නේ මොකද්ද? ඒ උතුම් සැපත ලබා ගන්නා වැඩපිළිවෙල. ඒ නිසා බුදුදහම මූලිකවම මේ දුකම අගය කරන නැත්තම් දුක පිළිබඳව විතරක් කතා කරන ධර්මයක් ලෙස කෙනෙක් නිෂේධනීය අර්ථයෙන් සලකනවා නම් එය වැරදි අදහසක් බව මූලිකව සඳහන් කරන්න ඕනේ. බුදුදහමේ ධනයන් අතර ඉහළම ධනය ලෙස පෙන්වා දුන්නේ සතුට. ඒකනේ ඔබ ඉගෙනගෙන තිබෙන ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං. සන්තුට්ටි සතුට තෘප්තිමත් භාවය පරමං ධනං. අපිට හම්බ කරගන්න පුළුවන් නම් ඉහළම ධනය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉහළම ධනය. දැන් බොහෝ ධනවත් ව්‍යාපාරික ප්‍රජාව මේ කාලේ කතරගමට එනවා. කතරගමට ඇවිල්ලා කිරිවෙහෙර වන්දනා කරලා කතරගම දේවාලයට ගිහිල්ලා පුද පූජා පඬුරු පාක් කුඩන් ප්‍රදානය කරලා ඒ වර්ෂයකට වතාවක් කරන ඒගොල්ලොන්ගේ චාරිත්‍ර තියෙනවා. ඒගොල්ලොන්ට සල්ලි නැති අය නෙමෙයි මම බැලුවම මේ එන යාන වාහන ඊටාම ඉහළ පැලැන්තියේ විශාල මිලාදික යාන වාහන. මේ නගරයේ මේ සතිය පුරාම සියලුම ප්‍රමුඛ පෙළේ හෝටල් ඔක්කොම පිරීලා. එතකොට වජිර අපි අවබෝධ කරගත යුතු දේ තමයි මිනිස්සුන්ට ධනය තිබුණටම සතුට නැහැ. ධනයත් එක්ක සතුට මිනිස්සුන්ට තිබුණා නම් මිනිස්සු කතරගමේ නැහැ ස්ථිරවම. එන්නේ නැහැ. සන්තෝෂෙන් ඉන්නවා. ධනය තිබුණටම සතුට නැති නිසා තමයි මිනිස්සු සතුට ලබා ගන්න, සැනසෙල්ල ලබා ගන්න, ශාන්තිය ලබා ගන්න මේ වගේ ස්ථානවලට වැඩියෙන් ඔවුන් පැමිණෙනවා සහ ඇවිල්ලා ප්‍රාර්ථනා කරනවා, බාරහාර වෙනවා. ඒකෙන් පේනවා ධනය සතුට නෙමෙයි. හැබැයි ඕන්නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතුට ධනය කරගන්න පුළුවන්. ධනය සතුට නෙමෙයි. කොච්චර හම්බුණත් සතුට වෙන ප්‍රමාණයක් නැහනේ. කොච්චර හම්බුණත් සතුට වෙන ප්‍රමාණයක් නැහැ. සතුට වෙන ප්‍රමාණය කීයද කියලා අපි දන්නෙත් නැහැ අපිට හම්බ වෙන ගණන් වලින්. ඒ නිසා බුදුදහමට අනුව තථාගත දේශනාවට අනුව සතුට ධනය කරගන්නා ජීවිතයක් තමයි අපි උදා කරගන්න ඕන. ඒකට හැබැයි පදනමකුත් කියනවා. නිකන් සන්තුට්ටි පරමං ධනං සතුට පරම ධනයයි කියලා තථාගතයන් වහන්සේ අදහසක් විතරක් පළ කරන්නේ. වජිර ඒ සතුට නැමැති පරම ධනය ලබා ගැනීම සඳහා බුදුදහමේ යෝජනාව තමයි යථා ලාභ සන්තුට්ටි. ලද දෙයින් සතුටු වී. සතුට නම් මොකක්ද කියලා ඇහුවොත් what you have. මොකක්ද ඔබට තියෙන්නේ? අන්න ඒකෙන් ඔබ කොච්චර දුරට තෘප්තිමත් වෙනවද? ඔබට තියෙන දෙයින්, ඔබට ලැබිලා තියෙන දෙයින්, ඔබ සන්තක දෙයින්, ඔබට උරුම වෙච්ච දෙයින් ඔබ කොච්චර තෘප්තිමත් වෙනවද? අන්න එය තමයි බුදුදහම සතුට ලබා ගන්න තියෙන ක්‍රමය ලෙස යෝජනා කරන්නේ. කියන්නේ ලද දෙයින් සතුටු වී.
ලැබෙන දෙයින් සතුටු නැති, ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්නේ නැති කාටවත් මේ භවයේ එක දවසක්වත් සතුටින් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ලැබිච්ච සල්ලි ටික ගැන, ලැබිච්ච රස්සාව ගැන, ලැබුණු නෝන මහත්තයා ගැන, ලැබුණු මහත්මයා ගැන, ලැබුණු දරුවෝ ගැන, දරුවෝන්ගේ අධ්‍යාපන ආර්ථික වත්පොහොසත්කම් ශක්තියින් ගැන තෘප්තිමත් නැත්තම්, ඉන්න ලැබුණු රට ගැන, ඉන්න ලැබුණු පළාත ගැන, ඒව ගැන තෘප්තිමත් නැත්තම් වජිර ඒගොල්ලොන්ට ඒ කිසි තැනක සැනසෙල්ල නැහැ. ඇත්තටම වජිර අප මේ අතෘප්තිමත් භාවය කියන එක නැත්තම් සතුට අහිමි කර ගැනීම කියන එක මම බොහෝ අවස්ථාවල අවධාරණය කරලා තියෙනවා. මේ අපි සතුට අහිමි කර ගැනීම අප තුලින් සිද්ධ වෙලා තියෙන්නේ අපි යනවා අපිට තියෙන දේවල් අනුන්ට තියෙන දේවල් එක සසඳන්න. ඔබ අනුන්ට තිබෙන බාහිර දේවල් එක්ක ඔබේ අභ්‍යන්තරය සංසන්දනය කරන්න කියොත්, අනුන්ට තිබෙන බාහිර දේ එක්ක ඔබේ අභ්‍යන්තරය සසඳන්න කියොත්, ඔබට කවදාවත් සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ කිසිම දිනක. මොකද මේ අනුන්ගේ යාන වාහන, අනුන්ගේ රූප සම්පatti, අනුන්ගේ ධන ධාන්‍ය, අනුන්ගේ බලපුලුවන්කාරකම් දිහා බලලා අපි හිතන්න ගියොත් එහෙම ඒගොල්ලෝ සතුටින් අපි තමයි දුකින් කියලා. ඒගොල්ලෝ නම් උපරිම සැනසීමෙන් ඉන්නවා. එයාලට නම් මොන ප්‍රශ්නද? අපට තමයි තියෙන ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ. මම තමයි විඳින තරමක් දුක්ඛන්ද විඳින්නේ. ඔය විදියට අපි කල්පනා කරන්න ගියොත් මේ අනුන්ගේ තිබෙන බාහිර කාරණා වලින් අපේ අභ්‍යන්තරික ප්‍රශ්න ගැන කල්පනා කරන්න ගියොත් වජිර අපිට මේ ආත්මේ කවදාවත් සන්තෝෂයෙන් එක දවසක් ගෙවන්න හම්බෙන්නේ නැහැ. මම යෝජනා කරනවා බාහිර කාරණා මත පදනම් වෙලා අනුන්ගේ තමන්ගේ සතුට ගැන නිර්ණායකවලට එන්න එපා. බුදුදහමේ තාම ප්‍රමුඛ යෝජනාවක්. ඒකම තමයි ලද දෙයින් සතුටු වීම කියන එකේ නියම අර්ථය මතු කරන තැන. සසඳුවොත් අපිට මේ ඇතුලේ තියෙන තෘප්තිමත් භාවයට කිසිම වටිනකමක් නැති වෙනවා. අපි අපදෙස බැලීම නවත්තනවා. බැලුවත් අප දෙස බලන්න පටන් ගන්න වජිර ඇත්තටම කිව්වොත් අවමන් කරලා, පහත් කරලා, Tamanට නැති දේ ගැන ගණන් හදලා, අනිත් එක්කෙනාට ලැබිලා තියෙන දේ ගැන ගණන් හදලා, ඇත්තටම ලැබිලා තියෙන දේවල් ප්‍රාමාණිකව ගොඩාක් තියෙන මිනිස්සු තෘප්තිමත් මිනිස්සු කියලා කොහොමද කියන්නේ? දැන් වජිරට කායකක් තියෙනවනේ නේද? දැන් වජිරගේ ගෙවල් ආසන්නේ ඉන්න අසල්වාසීන්ට කායකක් නැත්තම් වජිර අනිවාර්යෙන්ම ඒගොල්ලොන්ට හිතෙන්න පුළුවන් වජිරට ඉතින් මොන ප්‍රශ්නද? ජාතික රූපවාහිනී වැඩ කරනවා, ටෙලිකොම් එකෙත් වැඩ කරනවලු, තව ඉතින් ඔය විවිධ වැඩසටහන් වලත් ප්‍රධාන නිවේදකෙක් විදියට යනවලු. 50ක්වත් නැතුව මිනිහා හොල්ලන්න බැරුව ඇති ඕවට නේද වජිර? එහෙම ඇතිනේ වජිර ගැන ගණන් හදන ක්‍රමයක්. දැන් ඔහොම ගණන් හදලා දැන් වජිරගේ ඉන්කම් එක, වජිර පාවිච්චි කරන දේවල් එක්ක ආසන්න නිවසක හෝ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් වජිර සන්තෝෂයෙන් ඇති අපිට වඩා කියලා. ඒත් ඇත්තටම ඒ නිගමනය කොච්චර වැරදිද නිවැරදිද කියන එක දන්නේ කවුද? වජිර විතරයි. ඉතින් මම ඇයි වජිරගේ කාර් එක දිහා බලලා මගේ සතුට නැති කරගන්නේ? වජිර මේ ප්‍රසන්ට් කරන ප්‍රෝග්‍රෑම් ටික දිහා බලලා මං ඇයි මගේ තෘප්තිය නැති කරගන්නේ? මොකටද මට? මගේ මොන ප්‍රශ්නෙද විසඳෙන්නේ අනිත් මිනිස්සයාට තියෙන දේවල් දිහා මම බලලා හීල්ලුවා කියලා? මගේ මොන ප්‍රශ්නෙද විසඳෙන්නේ? අනිත් මිනිහට තියෙන දේ ගැන මම ගණන් හද දවස ගෙව්වා කියලා මගේ මොන ප්‍රශ්නෙද විසඳිලා තියෙන්නේ? මම ඔබට යෝජනා කරනවා
වජිර මුල් ප්‍රශ්නේ විදියටම ඇහුවෙම මොකක්ද බුද්ධාගමේ සතුට කියන්නේ? සතුට කියන්නේ අංකිසි දෙයක් නෙමෙයි. ලැබෙන දේ තෘප්තිමත්ව සොම්නසින් යුක්තව බාර ගන්න පුළුවන් නම් අන්නය තමයි වජිර අපිට අත්විඳින්න පුළුවන් මේ භවයේ ඇත්තටම සතුට ලැබෙන එකම ක්‍රමය. හාමුදුරනේ දැන් යථාලාභ සන්තුට්ඨිය එහෙම නැත්නම් ලද පමණින් ලද දෙයින් ලැබෙන දෙයින් සතුට වීම කියන කාරණය අපි ඉරක් ගහගත්තොත් සතුට කියලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ එතකොට මේ අපි ධෛර්ය සම්පන්න වෙන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන, වීරය වඩන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ශක්තිය මේකයි කියලා හිත හදාගෙන පැත්තකට වෙන්න ඕනද? එහෙම නැත්නම් අපි උත්සාහවන්ත වෙන්න ඕනද තව පියවරකට ගමන් කරන්න? එය බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? මං ඉල්ලා සිටිනවා අර හේවිසිය මෙතනින් නවත්තගෙන යන්න කියලා. මොකද බාධා වෙනවා. ඉතින් එතකොට අපි අවබෝධ කරගත යුතු දේ තමයි වජිර අහන්නේ මේ උත්සාහය කොච්චර දුරට අත්‍යවශ්‍යයිද මේ. හාමුදුරනේ මං හිතන්නේ මේ සද්දෙත් එක හාමුදුරන්ට මේ ප්‍රශ්නේ හරියට පැහැදිලිව ඇහුන්නේ නැහැ. හරියටම හරි. දැන් අපි කියන්නේ දැන් යථාලාභ සන්තුට්ඨිය කියලා කියන කාරණාව කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ මට මේ ලැබිච්ච දෙයින් මම සතුටු වෙලා ඉන්නවා. එතනින් එහාට මං හිතන්නේ කියලා. එහෙම නෙවෙයිනේ හාමුදුරනේ බුදුහාමුදුරුවෝ උත්සාහය ප්‍රතික්ෂේප කරේ නැහැ නේද? ඔව් වජිර ඇත්තටම මේ බුදුදහමේ කියන්නේ ලැබෙන දේ බාරගෙන ඔහේ කොතෙන්ට හරි වෙලා ඉන්න කියන අදහසක් නෙමෙයි. එහෙමයි. එහෙම එකක් නෙමෙයි ලද දෙයින් සතුටු වීම කියන්නේ. එහෙමයි. එහෙමනම් සෝතාපන්න වෙච්ච කෙනා කොහොමද උත්සාහවන්ත නුනොත් සකෘදාගාමි භාවයට පත් වෙන්නේ? සකෘදාගාමි භාවයට පත් වෙච්ච කෙනා හිතුවොත් අම්මෝ හොඳටම ඇති ඔය කියලා එයා තව සසරේ ඉන්නවනේ. දැන් බුදුදහම යෝජනා කරන්නේ කුමක්ද? බුදුදහම යෝජනා කරනවා ඔබ යථාලාභ සන්තුට්ටි යනුවෙන් අවබෝධ කරගත යුත්තේ මේ වෙලාවේ ඔබට ලැබිලා තියෙන දේ සම්බන්ධව ඔබ තෘප්තිමත් වෙන්න. හැබැයි ඒ තෘප්තිමත් භාවය ආරක්ෂා කරගන්න. ඒ තමයි ඊටම වැදගත්. තෘප්තිමත් භාවය ආරක්ෂා කරගන්න. තෘප්තිමත් භාවය වර්ධනය කරගන්න. දැන් තෘප්තිමත් භාවය ආරක්ෂා කරගන්නට නම් තෘප්තිමත් භාවය වර්ධනය කරගන්නට නම් අඛණ්ඩ උත්සාහයක් අඛණ්ඩ වීර්යයක් තමන්ගේ ලෞකික හෝ ලෝකෝත්තර දියුණුවේ අඛණ්ඩ ප්‍රවර්ධනයක් තමන් අත්පත් කරගන්න. ඒක බුදුදහම එපා කියලා කියන්නේ නැහැ. බුදුදහමේ යෝජනාව වන්නේ කුමක්ද? බුදුදහමේ ප්‍රධාන මේ තේමාව වන්නේ ඇත්තටම කිව්වොතින් ඔබ මුලින් තෘප්තිමත් වෙන්න ඕනි, ඊළඟට ඒ තෘප්තිමත් භාවය මත පදනම් වෙලා ඔබේ පුහුණුව අඛණ්ඩ කරන්න ඕන. දැන් ගෘහ ජීවිතයේදී ඔබ තෘප්තිමත් අය බවට පත් වෙන්න ඕනි. මොකද තෘප්තිමත් අය බවට ඔබ පත් නොවි ඔබට ඇත්ත වශයෙන්ම කියනවා නම් බුදුදහමේ කතා කරපු උදාර ප්‍රතිඵල එකක්වත් අත්විඳින්න බෑනේ. දැන් කරණීයමෙත්ත සූත්‍රයේ රහත් වෙන්න වනපියසකට ගියපු ස්වාමින් වහන්සේලා ඒ වනපියසේදී මේ අඩුපාඩුකම් තියෙනවා කියලා ප්‍රශ්න තියෙනවා කියලා අතෑරලා ආවනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා දේශනා සඳහන් කරා ස්වාමීනි වනාන්තරේ එතන භාවනා කරන්න බෑ. එතන ශබ්ද, හුළඟ, දුර්ගන්ධ, අමනුෂ්‍ය කොට්ටාස ඔහම කියලා භාග්‍යවතුන් වහන්සේට දුක් ගැනවිලා කිව්වා. ඔව් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ වජිර මේ සඳහන් කරේ නෑනේ මේ කොයි මොහොතකවත් මේ එහෙනම් මහණෙනි නුඹලා ඒ වනාන්තරේ අතාරින්න ඕනේ. නුඹලා ඒ වනාන්තරේ අතෑරලා මෙන්න මේ ජේතවනාරාමයේ ආසන්නෙම නැත්තම් වේළුවනාරාම මේ උණගස් වලින් පිරුණු මේ වනපියසෙම නුඹලාගේ ආධ්‍යාත්මික පුහුණුවේ නියැලෙන එක හොඳයි කියලා නෑ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මොකද්ද? නුඹලා යම් තැනක අතෘප්තිමත් වුණාද නුඹලා එතනම තෘප්තිය හැවිය යුතුයි. එතෙන්ටම යන්න ඕන. හරවල යවුව 500. දැන් සාමාන්‍යයෙන් අපි බුද්ධ ධර්මය පුහුණු වෙනවා එහෙම කිව්වට අපිට ඕක පුහුණු කරවන්නේ නැහනේ අපේ ගෙවල් වල.
අපි මොකකින් හරි අසතුටු නම් අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු ගොඩාක් වෙලාවට කරලා තියෙන එක තමයි මොකද්ද? ඔයා ඒකෙන් සතුටු නැද්ද? ඔහොම ඉන්න ඊළඟ එක මන් දෙන්නකම්. ඔයා එතනට කැමති නැත්නම් මම ඔයා වෙන දැනකට ගෙනියන්න. හැබැයි බුදුදහමේ ක්‍රමය ඒක නෙමෙයි. හොඳ බෞද්ධ අම්මා කෙනෙක් නම් යෝජනා කරන්නේ එතන සතුට තියෙනවා ඔයා හොයාගන්න. ඔයා එතන තියෙන දේවල් වලින් සතුටු වෙන්න. නැතු ඊළඟ එක දුන්නට ඔයා සතුටු වෙනවා කියලා හොඳ බෞද්ධ අම්මෙක් කියන්න බෑ. ඊළඟ තැනට මං ඔයා අරගෙන යන්නම් එතෙන්දී ඔයාට මහා සතුටක් දැනෙයි කියලා හොඳ බෞද්ධ තාත්තෙක් උපදෙස් දෙන්න බෑ. මට තේරෙනවා ඔයා මෙතන දුකෙන් ඉන්නේ. හැබැයි මම ඔයාට ඊළඟ තැනට අරන් ගිහිල්ලා ඔයා සතුටින් ඔයා පිනා යන තත්ත්වයටපත් කරනවා. කමන්නේ මේ නිවාඩු කාලේ අපි කොහොම හරි මේ ඔයා අකමැති වුණත් අපි කතරගම ඉමු. මං ඊළඟ සැරේ මේ කොරෝනා ඉවරුණම් ඔයා සිංගප්පූ ගෙනියන්නම්. ඒ වගේ ගොන් කතා කියන්නේ බුද්ධිමත් බෞද්ධ අම්මලා. බෞද්ධ තාත්තලා එහෙම කියන්නේ කියන්නේ ඔයා මෙතෙන්ට ආවා මෙතන සතුට විඳින්න. මේ ගහකොළ දිහා බලන්න. ඔයාට කොළඹදී දකින්න නැති කොච්චර කොහොඹ වෘක්ෂ තියෙනවද? ඔයා ඒව බලන්න. ඔයාට කොළඹදී දකින්න ලැබෙන්නේ නැති මොන තරම් විවිධත්වයෙන් යුක්ත සත්තු ඉන්නවද? මේ රුහුණට ආවම. ඔයා ඒව බලන්න. ඒව බලලා සතුටු වෙන්න. බුද්ධ ආගම කියන්නේ ඒකනේ. දැන් අර වනාන්තරේ අතහැරලා වෙන වනාන්තරයක සතුට ඇති එතෙන්ට යන්න කියලා බුද්ධ ආගම යෝජනා කළේ නෑ. හාමුදුරුවලට යෝජනා කළේ නෑ. ඒ වනාන්තරේ ඔයාලට පුළුවන්. හැබැයි ඔයාලා ඒ වනාන්තරය ගැන සතුටු වෙන්න. ඔයාලට එතන හරි භාවනා කරන්න ලැබිච්ච එක ගැන සතුටු වෙන්න. අන්න එතකොට ඔයාට සතුටින් ඔයාගේ පුහුණුව කරන්න පුළුවන් කියන එක වජර. ඔව් හඳුනන. දැන් අපිට සතුටු වෙන්න ඕන අරමුණු හදාගෙන දැන් අපි ඉස්සරහට යනකොට අපි ඔබ වහන්සේ ඊටාම පැහැදිලිව අපිට පෙන්වා දෙනවා මේ ලැබුණු සතුට පවත්වා ගන්නට නම් අඛණ්ඩව වීරය කරන්න. නැත්නම් තියෙන සතුටත් නැති වෙලා යනවා. එතකොට අපි අනවරත ගමන් මගක උත්සාහය ධෛර්ය සම්පන්න වීම ප්‍රතික්ෂේප නොකරන බුදුදහම gedara ඉන්න මිනිස්සයාට ගෘහාශ්‍රිත ජීවිත ගත කරන ගිහියට මේ තෘප්තිමත් බව රැකගනිමින් නිවන් මගට ආර්ය මගට පිවිසෙන්නට යෝජනා කරනවා. ඒත් හැමෝටම දැන් අපි ඉන්න මේ වටපිටාව දිහා බැලුවයින් පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද අපි එහෙම ආර්ය මගට පිවිසෙන්නේ? කොහොමද අපි මේ දේශනා ධර්මයන් අනුව කටයුතු කරන්නේ? අපිට දකින හැම තැනම මොහොතක් තප්පරයක් ගානේ ප්‍රශ්න. අපි කොහොමද මේ කියන විදිහට ඉන්නේ? අපිට එහෙම ඉන්න පුළුවන්ද? මේ වගේ ගැටලු අපේ ගිහි ගෙදර ඉන්න පින්වතුන්ට තේන්නට පුළුවන්. අපි මේ කාරණාවට කොහොමද හාමුදුරනේ විසඳුමක් ලබා දෙන්නේ? වජිර දැන් අපේ තෘප්තිමත් භාවය රැකගනිමින්ම නිවන් මඟ සාධනය කරගන්නේ කොහොමද? දැන් නිවන් මඟ සාධනය කරගන්නට කෙනෙකු පුහුණු වෙනව නම් මා පළමුව යෝජනා කරා වගේම එයා මේ මොහොත තුල තියෙන දේවල් සම්බන්ධව තෘප්තිමත් විය යුතුමයි. දැන් උදාහරණයක් කිව්වොත් කෙනෙක් කල්පනා කරනවා අනේ ඉතින් අපිට බුදුහාමුදුරුවන්ගෙන්ම බණ අහන්න හම්බුනේ නැන්නේ. ඉතින් කොහොමද අපි මේ නිවන් දකින්නේ? ඉතින් අපිට ඉතින් ඊළඟ බුදුහාමුදුරුවෝ බුදු වෙනකම්ම ඉඳ වෙයි නිවන් දකින්න. අපිට කෝ ඉතින් සත්පුරුෂයෝ අපිට වටේම ඉන්නේ අසත්පුරුෂයෝනේ. අපි කොහේ නිවන් දකින්නද? දැන් ඔහොම මේ එක එක්කෙනාගේ ගාව ඇති වෙනවා ගිහි ගෙදර ජීවිතේ ඉන්න ගමම් නිවන් දකින්න වැඩපිළිවෙල තුල එයා අතෘප්තිමත් වෙන කාරණා. ඇත්තටම කිව්වොත් අපිට පුංචි කාලෙම උගන්වපු ලෝ වැඩ සංග්‍රහවෙම තියෙන්නේ මොකක්ද? කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් භව ලැබ ගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. තාම කලාතුරකින් තමයි බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙන්නේ. තාම කලාතුරකින්. ඉතින් ඒ බුද්ධෝත්පාද කාලයක ගෞතම බුදු සසුන තියෙන කාලෙක තමයි අපි
මේ ජීවත් වෙන්නේ. මේ කතරගමත් අපේ ශාසන වංශ කතාවේ තියෙන්නේ තථාගතයන් වහන්සේ වැඩපු උතුම් ස්ථානවලින් එකක් ලෙසනේ. අපි සොළොස්මස් ස්ථාන වන්දිනකොට වන්දනා කරනවනේ. කාචරගාමකම් කියලානේ. එතකොට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට ලැබිලා තියෙනවා. ඊළඟට දුර්ලභම දේ මොකද්ද? දුර්ලභංච මනුස්ස පටිලාභෝ. නැත්නම් දුර්ලභංච මනුස්සත්තං. දුර්ලභ මනුස්සාත්මය ලැබිලා තියෙනවා. දුර්ලභ මනුෂ්‍යාත්මයයි උතුම් බුද්ධෝත්පාද කාලෙකුයි ලැබිලා තියෙනවා. ඒ කියන්නේ සද්ධර්මයේ තියෙනවා කියන එක. සද්ධර්මයේ තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් නම් සද්ධර්මයේ තියෙනවා. සත්පුරුෂයෝ වැඩ ඉන්නවා. සත්පුරුෂයෝ ජීවත් වෙනවා. ඒ කියන්නේ අපිට නිවන් දකින්නව නම් අවශ්‍ය ටික හම්බ වෙලාද නැද්ද? හම්බ වෙලා. එහෙම අඩුවක් නැහැ. දැන් අපි මේවා දකින්නේ නැති එකේ ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් අපි හිතන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ වැඩම කරලා මේ වගේ ධර්මාසනයක වැඩ ඉඳගෙන සබණක් ගන බුදුරැස් විහිදව විහිදා ධර්මයේ දේශනා කළොත් තමයි අපිට ඉතින් මේක අවබෝධ වෙන්න පුළුවන් කියලා. එතකොට ඇයි අපි මෙච්චර ගෞතම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් වන්දනා කරන්නේ? මොකටද මෙච්චර සෑයවල් බඳින්නේ? ඇයි මිනිස්සු ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහා ඉන්නේ? ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙන් ඵලයක් නැත්තම්? ගෞතම බුදුසසුනේ දුකින් නිදහස් වෙන්න වැඩපිළිවෙල යෝජනා කරලා නැත්තම්? ගෞතම බුදුසසුනේ යෝජනා කරපු වැඩපිළිවෙලෙන් නිවන් දකින්න බැරි නම්, දුකින් නිදහස් වෙන්න බැරි නම්, ඇයි මිනිස්සු මෙච්චර බෞද්ධයෝ කියලා දඟලන්නේ? වජිර අපිට ඕන කරන්නේ අපිට තියෙන දේවල් ටික, අපිට තියෙන ටූල්ස් ටික, මෙවලම් ටික අපි අඳුන ගන්න. අපේ වැඩපිළිවෙලට, අපේ ගමනට අවශ්‍ය දේවල් ටික, අපේ අරමුණට අවශ්‍ය දේවල් ටික මේ උතුම් බුද්ධ ශාසනයේ තියෙන බව අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගනිමින් ඒකේ අපි ආරක්ෂා වෙන්න ඕන. ඒ ඇති කරගත්ත තෘප්තිය අපි ආරක්ෂා කරගන්න ඕන. නිකම් තෘප්තිය ආරක්ෂා වෙන්නේ නැහැ. තෘප්තිමත් භාවය ආරක්ෂා වෙන්න නම් අපි මේ වැඩපිළිවෙලේ අඛණ්ඩව යෙදෙන්න ඕන. දැන් සීලය රැකලා වැඩක් නැහැ කියලා අතෘප්තියෙන් ඉන්නවට වඩා කෙනෙක් උත්සාහ කරන්න ඕනේ මොකද්ද? එක සිල්පදයක් හරි ආරක්ෂා කරලා එයින් ඒ තෘප්තිමත් භාවය අඛණ්ඩ කරගන්නනේ. ත්‍රිවිධ රත්නයේ කෙරෙහි, උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි, තථාගතයන් වහන්සේ කෙරෙහි, ආර්යයන් වහන්සේලා කෙරෙහි ඇති කරගත්තු ශ්‍රද්ධාව තහවුරු කරගෙන එය අඛණ්ඩව පවත්වගෙන යන්න. ඒක ගිහි ගෙදර ඉඳන් කරන්න පුළුවන් එක. මේ එකක්වත් ගිහි ගෙදර ඉඳන් කරන්න බැරි දේවල් නෙමෙයි. ඒ ශ්‍රද්ධා ගුණය, ඒ සිල් ගුණය, ඒ ඇති කරගත් තෘප්තිමත්කමත් එක්ක, සතුටත් එක්ක ඒව අඛණ්ඩව පවත්වගෙන යන්න ඕන. අපිට ඔය සතුට තුනුරුවන් ගැන හරි නැති වෙන්නේ මොකක්ින්දද? අපේ ලෞකික වැඩවලට තුනුරුවන් ඔට්ටු තියෙනවානේ. ලෞකික වැඩවලට තුනුරුවන් ඔට්ටු තියෙනවානේ අපේ. අපේ විභාග කිට්ටු වෙනකොට හරි, ඉලෙක්ෂන් කිට්ටු වෙනකොට හරි, මොකක් හරි වෙලාවකදී අපිට ලෞකික අපේක්ෂාවක් තියෙන වෙලාවට අපි ඇවිල්ලා කිරිවෙහෙරෙන් ඉල්ලීමක් කරනවා. මොකද්ද කරන ඉල්ලීම? අපිට මේක සාර්ථක කරලා දෙන්න. මගේ ප්‍රශ්නේ තමයි කිරිවෙහෙර කොහොමද ඒක කරන්නේ කියන එක. දැන් කතරගම දෙවියන් කොහොමද ඒක කරලා දෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ ඇත්තටම. කතරගම දෙවියෝ ආශිර්වාද කරයි, කිරිවෙහෙරෙන් ආශිර්වාදයක් ලැබෙයි. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න ඕනේ කවුද? තමන්. ඉස්කෝලේ පස් පාගන්නේ නැතුව පන්ති යනවා කියලා වෙන විගඩම් ගමන් ගිහිල්ලා අම්මලට බොරුව දාලා පාඩම් කරනවා කියලා ෆෝන් ඔබ ඉඳලා විභාගෙ කිට්ටු වෙලා කතරගම දෙවියන්ට බාරයක් වෙනවා, කිරිවෙහෙරට බාරයක් වෙනවා, නෙළුම් මල් පූජා කරන්නම් 500ක් විභාගේ පාස් වුණොත් කියලා. එයා පාස් කරලා දෙන්නේ කොහොමද? එහෙනම් කතරගම දෙවියන්ඳුරෝ පේපර් මාකින් යන්න ඕන.
නැත්නම් කොහොමද ඒක කරන්නේ? කිරිවෙහෙරට අධිග්‍රහිත දෙවිවරු අර ළමයාගේ ප්‍රශ්න පත්‍ර බලන්න පටන් ගන්නවා. කොහොමද ඒක කරන්නේ? දැන් මේ තැන්වල යම් කිසි ශක්තියක් තියෙනවනේ නේ. ඒ ශක්තිය කොයි වගේ එකක්ද? ඒකේ ප්‍රමාණය කොච්චරද අපිට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ වෙනම ශක්තියක් බලයක් මේ පෞරාණික අවුරුදු 10 ගාණක් පැරණි තැන්වල ඒ ආගමික විශ්වාස එක්ක මිනිස්සුන්ට තියෙන විශ්වාසයක් බෞද්ධයින්ට තියෙනවා එහෙම. දෙවියෝ අදහන දෙවියෝ පිළිගන්නේ නැත්නම්ට තියෙනවා. හැබැයි බුදුදහම යෝජනා කරන්නේ ඔබේ ශ්‍රද්ධාව අකණ්ඩව පවත්ව ගන්න ඕන නම් කොයි වෙලාවකවත් ඔබගේ ඒ ආගමික කතුවරුන්ට කරන්න බැරි දේවල් බාර දෙන්න එපා. ඔබ තමයි ඔබේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. බුද්ධ ධර්මයේ කතා කරන්නේ ඒකනේ. තමන් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. මම තුනුරුවන්ට බාර දෙන්න හොඳ නැහැ මගේ ප්‍රශ්න. මගේ ප්‍රශ්න මං සීනුවණින් විසඳ ගන්නවා. මගේ ප්‍රශ්න මම සීනුවණින් විසඳ ගන්නව නම් තුනුරුවන්ගේ ශක්තිය ආශිර්වාදය ලැබෙයි. සිහියකුත් නැති නුවණකුත් නැති මිනිස්සුන්ට කොහොමද තුනුරුවන් පිහිට වෙන්නේ? සිහිනුවණක් තිබිච්ච නැති දේවදත්ත හාමුදුරුවෝ බේරගන්න බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙවත් බැරි වුණා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයන් වහන්සේට විතරක් පුළුවන් වෙයිද ඒක කරන්න? ඒක හොඳට තේරුම් ගන්න. චෛත්‍යයන් වහන්සේගේ ආශිර්වාදයක්, බෝධිනාංශගේ ආශිර්වාදයක්, දෙවිවරුන්ගේ ආශිර්වාදයක් තිබෙනවා කියලා අපි බෞද්ධව විශ්වාස කරනවා. අපේ සංස්කෘතියේ එහෙම එකක් තියෙනවා. විශ්වාසයක්. නමුත් අපි අවබෝධ කරගත යුතු දේ මොකද්ද? අපි අපිව විශ්වාස නොකර මුළු ලෝකෙම විශ්වාස කරත් වැඩක් නැහැ. අපිට අපේ අරමුණ ගැන විශ්වාසයක් නැතුව, අපේ ඉලක්කය ගැන විශ්වාසයක් නැතුව, ඒක ගැන දර්ශනයක් නැතුව, ඒකට අදාළ අපේ වැඩපිළිවෙලක් නැතුව අපි ඔක්කොම තුනුරුවන්ට බාර දීලා දෙවි දේවතාවුන්ට බාර දීලා අන්තිමට දෙවියන්ටයි තුනුරුවන්ටයි බැන බැන ඉන්නවා. මම මෙච්චර බෞද්ධ මට මුකුත් උනේ නැහැ. මම මෙච්චර දේවාල වෙනුවෙන් අප කැප වුණා මට මුකුත් ලැබුණේ නැහැ. මා ඔබට යෝජනා කරනවා මෙත් සිතින් යුක්තව, කරුණාවෙන් දයාවෙන් යුක්තව ඔබ කවදාවත් ඔබගේ ලෞකික අරමුණු වෙනුවෙන් මේ උතුම් මාර්ගය උගසට තියන්න එපා. එතකොට තමයි ඔය ඇති කරගත්තු මම බෞද්ධයෙක් වුණා කියන සතුට පවත්ව ගන්න බැරි වෙන්නේ. මොකද ලෞකික වැඩවලට උගස් තියෙනවා. ලෞකික වැඩවලට පරදු තියෙනවා, ඔට්ටු තියෙනවා. ලෞකික වැඩ සාර්ථක වෙන්නේ ලෞකික උපායන් ඇතුළේනේ. විභාග, වෙන ජයග්‍රහණ, වෙළඳ ව්‍යාපාර මේවා ලෞකික වැඩනේ. ඊට අදාළ ලෞකික උපාය යෙදෙන්න ඕනනේ. ඒවට එපයි කියපුවා තියෙනවා, කරන්න කියපුවා තියෙනවා. ව්‍යාපාරිකයෙක් නම්, වෘත්තිකයෙක් නම්. ඉතින් ඒකේ උඩට යන්නේ මනුස්සයා මොකද කරන්න ඕන? එපයි කියපු ටික නොකර ඉන්න ඕන, කරන්න කියපු ටික උපරිම හොඳට කරන්න ඕන. එතකොටනේ යා එතන සාර්ථක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රායෝගිකම දේ වෙන්න පුළුවන්. ඒ ටික කරන්නේ නැතුව මේ නිවන් මඟ වැනි උතුම් මාර්ගයක්, උතුම් වැඩපිළිවෙලක් අපිට යෝජනා කරපු උතුම් ධර්මය, උතුම් තථාගතයන් වහන්සේට පාර දීලා ඒව අර ලෞකික වැඩ එහෙම වෙන්නේ නැතිකොට අර මඟ අතාරිනව නම් අපරාධේ. ඒ නිසා බජ්ජර අපි බුද්ධිමත්ව අවබෝධ කරගන්න ඕනි. අපි ඇති කරගනු ලබන තෘප්තිය, මම බෞද්ධයෙක් වුණා, මට මනුස්සාත්මයක් ලැබුණා, මට උතුම් සද්ධර්මයේ හෙවණැල්ල ලැබුණා, මට හොඳ ගෘහ ජීවිතයක් ලැබිලා තියෙනවා, මට හොඳ ශාසනික ජීවිතයක් ලැබිලා තියෙනවා. මේ විදිහට අපි ඇති කරගනු ලබන තෘප්තිය අපි අඛණ්ඩ කරගෙන ඒ තෘප්තිමත් භාවයේ මත පදනම් වෙලා අපේ පුහුණුව ටික ටික අපි අඛණ්ඩව ගෙනියන්න උත්සාහ කරන්න. දැන් මිනිස්සුන්ට තියෙන බරපතල ප්‍රශ්නය, මේ සමාජයට තියෙන බරපතල ප්‍රශ්නය තමයි හාමුදුරනේ මේ මනුෂ්‍යත්වය අවම ප්‍රමාණයකින් හරි රැක ගැනීම. මේ මිනිස්සු අතර මිනිස්සු හොයාගන්න එක තමයි අපි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හැබැයි ඔබ ඇතුලේ මිනිස්සෙක් හොයාගත්තොත් ඔබට අනේකා ශ්‍රේවීම පිළිබඳව තරම් ගැටලු සහගත වන්නේ නැහැ. දැන් මිනිස්සත්කම රැකගන්න ක්‍රියා කරන අතරවාරයේදී හාමුදුරනේ දැන් ගෘහ ජීවිතයක ඉන්න කෙනෙක් අඳුන ගන්න ඕනනේ Tamanට තියෙන බාධාවන්. දැන් මම අඳුන ගන්න ඕන මට තියෙන බාධාව මොකද්ද? ඒ වගේම ඔබත් අඳුන ගන්න ඕන, අහගෙන ඉන්න ඔබත් මට මොකද්ද මේ ආර්ය මාර්ගයට, නිවන් මඟට පිවිසෙන්න. එහෙම නැත්නම් අදුතරමේ මම
මාර්ගඵලයක් ලබා ගන්නට බුදුදහමට අනුව හැසිරෙන්න මට තියෙන බාධාව මොකද්ද? අඩුතරමේ හාමුදුරනේ මේ ආර්ය මාර්ගයට මාර්ගඵලලාභීත්වයට කෙසේ වෙතත් මිනිස්සෙක් විදිහට හැසිරෙන්න තියෙන බාධාවන් අඳුනා ගන්න බෞද්ධයා කොහොමද උපක්‍රමික වෙන්නට ඕන? දැන් වජිර ගොඩක් ලංකාවේ අපට බෞද්ධ අපට තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ නිවන් මඟ පිළිබඳව අපිට හැමතිස්සෙම ප්‍රශ්නයක් තියෙනවා අපි ඉන්න තැන ප්‍රමාණවත් තැනක්ද නිවන් දකින්න කියලා. දැන් ගිහියන්ට හිතෙන එකක් තමයි ගිහි ගෙදර ඉඳන් නිවන් මඟ පුහුණු වෙන්න පුළුවන්ද බැරිද කියලා තියෙන ප්‍රශ්නේ තමයි ලොකුම ප්‍රශ්නේ. අනිත් ඒවා ඔක්කොම මේ ද්විතීක කාරණා වචන. දැන් ඒකම කොච්චරද කියනවනම් ග්‍රාමීය විහාරස්ථානවල ඉන්න සායනහන්සලට උනත් තියෙන්න පුළුවන්. නාගරික ග්‍රාමීය විහාරස්ථානවල ඉන්න හාමුදුරුවලට පවා තියෙන්න පුළුවන් එකක් තමයි තියෙන එකක් තමයි මේ පන්සල් කෙරුවාව කර නම් නිවන් දකින්න පුළුවන්ද බැරිද? මෙහෙම අපි දැනට ඉන්න තැන අපිට මේ උතුම් මඟ පුහුණු කරගන්න සුදුසු තැනක්ද කියලා අපි සැක කරමින් ඉන්නවා. මගේ යෝජනාව නම් අන්න ඒ සැකය අපි දුරු කරගන්න ඕනේ ඉස්සෙල්ලා. කියන්නේ අපි ඉන්න තැන අපිට මේ උතුම් මාර්ගයේ පුහුණු වෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ඉස්සෙල්ලා ඇති කරගන්න ඕනේ. බුදුදහම කොතනකවක් කියලා නෑනේ වචර ගිහියන්ට මාර්ගඵල අවබෝධ කරන්න බෑ කියලා. කොතනද කියලා තියෙන්නේ? දැන් අනේ පිඬු සිටුතුමා මහාන වෙච්ච කෙනෙක් ඈ. විශාඛාව කියන්නේ මෙහෙණින් වහන්සේ කෙනෙක් ඈ. එයත් උතුම් අවබෝධයටපත් වුණා. එතකොට මේ බොහෝ දෙනෙක් උතුම් ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න වුණේ, සකෘදාගාමී වුණේ, සමහරු අනාගාමී ඵලයටමපත් වුණේ. කොතනද? ගෘහස්ත ජීවිතේදීමයි. බුදුදහම කියන්නේ ඇත්තටම හියුමන් ඉන්ස්ටිටියුෂන් එකක්. ඒ ධර්මයේ ගුරුවරයාත් මිනිස්සෙක් නේ. මිනිස්සෙක් සාමාන්‍ය මිනිස්සු තුවිලි ඉක්මවාගේ උත්තමෙක්. බුදුහාමුදුරු. මඩේම තමයි පිපුනේ මඩෙන් මතුවෙච්ච නෙළුමක්. ඒකනේ භාගතුන් වහන්සේගේ ජීවිතය අපි පියුමක් වගේ කියන්නේ. මිනිස්සෙක් හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ගේ ගති ඉක්මවා ගිහිල්ලා. ඒ ගතිවල තිබිච්ච ඒ කෙලස් ධර්මයන් සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා දුරින් දුරු කරලා. හැබැයි මිනිස්සෙ උන්වහන්සේට බඩගින්න දැනුණා. උන්වහන්සේට පිපාසාව දැනුණා. උන්වහන්සේට නිදිමත දැනුණා. උන්වහන්සේ වයසට ගියා නේ. උන්වහන්සේ ලෙඩ වුණා. ආනන්ද හාමුදුරුවන්ට එක වෙලාවක කියන්නේ භාගතුන් වහන්සේ මම දැන් හරියට දිරපු කරත්තයක් වගේ මට හරි මහන්සි ආනන්ද ඔය සිවුර ඔය ගහමුල එලන්න මං ටිකක් වැතිරිලා ඉන්නම් මට හරි තිබහයි ඔබ ගිහිල්ලා වතුර ටිකක් අරන් එන්න බුදුහාමුදුරු. එතකොට අපේ උතුම් ගුරුවරයාම අපි වගේ සාමාන්‍ය මනුෂ්‍ය අවශ්‍යතා දැනිච්ච උතුමෙක්. උන්වහන්සේගේ බුදු වුණේ ඇඟ නෙවෙයි. ඒ මනසනේ බුද්ධ තත්ත්වයටපත් උනේ. ඊළඟට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ශාසනයේ එදා මෙදා තුර අවුරුදු 2500ක් අරන් ආවේ කවුද? මිනිස්සයෝ. මිනිස්සයෝ අරන් ආපු ශාසනයක් නේ. පැවිදි වුණේ, බික්කුලා වුණේ, බික්කුණීලා වුණේ, උපාසක වුණේ, උපාසිකා වුණේ කවුද? මිනිස්සයෝ. ඉතින් මිනිස්සයින් වන අපටම තමයි මේ ශාසනය පුහුණු වෙන්න තියෙන්නේ. අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. අපි ඒක ඉතාම හොඳින් අවබෝධ කරගන්නට ඕනේ. ගොඩක් අය හිතනවා මේ ශාසනයේ අපි ප්‍රාමාණිකද? අපි ප්‍රාමාණිකද අපිට ලැබිලා තියෙන අවස්ථාව අපි මිනිස්සුયો විදියට මේ ගෙවල් වල ඉඳන් මේක පුහුණු වෙන්න පුළුවන්ද බැරිද කියන සැකෙන් නිදහස් වෙන්න ඕනේ. ඔය සැකය තියෙනකන් එක අබමල් රේණුවකදයක් පුහුණු වෙන්නේ නැහැ මිනිස්සු. ඉස්සෙල්ලම සැකේ නැති කරගන්න ඕන. මං ගෙදර හිටියත් සිවුරක් දාන් හිටියත් මම
මේ ශාසනයේ දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන මූලික දේ සම්පූර්ණ කරගෙන තියෙනවා. මොකද නිවන විශේෂ වරප්‍රසාදිත කොටසකටයි කියලා බුදු ශාසනය කොහෙවත් නැහනේ. බුදු ශාසනය උගන්වනවා ප්‍රඥාව තියේ නම් ඒ ඇති. එයාගේ ගේදොර, එයාගේ උපාධි, එයාගේ තනතුරු තානාන්තර, එයාට තියෙන වත් පොහොසත්කම් මේ කිසිම දෙයක් වැදගත් නැහැ. දැන් අර රජ්ජුමාලාගේ ගෙදර ඉඳපු මැඩම්නේ ඒ ප්‍රධානියා ඒ ගෙදර නෝන මහත්මයා මාර්ගඵල ලැබුවා කියලා නැහනේ. සර්වන්ට් කවුද? රජ්ජුමාලා මාර්ගඵල ලබනවා. එතෙන්දී වැදගත් දේ මොකද්ද? මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ඥානය තියෙන එක. මහා ත්‍රිවේදය දන්න 64ක් ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙනගත්තු මහා බ්‍රාහ්මණයෝ උගත්තු හිටියා. ඒගොල්ලන්ට තේරුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අවබෝධ වුණේ නැහැ. හැබැයි නගර සභාවේ නැත්තම් මේ නගරේ කසල සෝදක නැත්තම් කුණු ටික අයින් කරන මිනිස්සට අවබෝධ වුණා. එයාට ප්‍රඥාව තිබුණා. එතකොට අපි තේරුම් ගන්නට ඕනි පළමු දේ තමයි අපි මේ නිවන සඳහා අවවරප්‍රසාදිත පිරිසක් නෙමෙයි. මේ අපේ ඔළුවට දාලා තියෙන සංකල්පෙන් අපි නිදහස් වෙන්න ඕන. නිවන් දකින්න නම් බෑ. ඒකනම් ගියටවත් වෙන්නේ නැති වැඩක්. ඒකනේ අපිට කවුරු හරි කෙනෙක් ධර්මය අවබෝධ කරන් ඉන්නවා කියපු ගමන් පොඩි සැකයක් එන්නේ. මොකද එච්චරටම වජිර අපිට බෑ කියන එක අපේ ඔළුවට ගිහිල්ලා ඉවරයි. මම මාර්ගඵල ලබලද නැද්ද කියලා කෙලින්ම ඇහුවොත් මට කියන්න පුළුවන් මම නම් තාම නෑ කියලා. ඒක වජිර මගේ ප්‍රශ්නයන්නේ. මගේ ප්‍රශ්නය මේ මම තාම උතුම් මාර්ගඵල අවබෝධ නොකර කියලා මම කොහොමද කියන්නේ මේ ශාසනය කාටවත් මාර්ගඵල අවබෝධ කරන්න බෑ කියලා. එතකොට මං ඇයි තථාගත දේශනාවට වඳින්නේ ස්වාක්කාතෝ භගවතා ධම්මෝ නේ සන්දිට්ඨිකෝ අකාලිකෝ සාන්දෘෂ්ටිකයි අකාලිකයි අද පුහුණු වුණොත් අදම ප්‍රතිඵල ලැබෙනවා මේවා කී වැඳ මම කොහොමද කියන්නේ කාටවත් සෝතාපන්න වෙන්න බෑ කියලා. එතකොට මම කියන දේශනාවට සම්පූර්ණ පටහැනිනේ. තථාගත වචනය මම ප්‍රතික්ෂේප කරලානේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය මජ්ක්‍ධිම පටිපදා තියනකන් උතුම් අවබෝධයට පත් වෙන්න පුළුවන්. මේ ශාසනේ මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා මාර්ගඵලලාභීන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න. හොඳට අවබෝධ කරගන්න. ඔබලාට සැකයක් තියෙනවා නම් ගිහි ගෙදර ඉඳන් මේ උතුම් නිවන් මඟ පුහුණු වෙන්න බෑ කියලා ඒක වැරදි. ඒක අපේ ඔළුවට ආපු මිත්‍යාවක්. අපි ඕනවට වඩා ඇස්තමේන්තු කරලානේ. ඕනවට වඩා ඇස්තමේන්තු කරලා හදාගත්තු එකක්. මගේ අදහස නම් දැවිල්ල දන්නේ කවුද? දැවිල්ල දන්නේ පිච්චෙන මිනිහනේ නේ. දැවිල්ල නිදහස් වෙන්න ඕනේ කාටද? පිච්චෙන මිනිහට. හම්දුනේ දැන් අපි ගත්තොත් මේ ගොඩාක් දෙනා මේ දෘශ්‍යමානයට වැඩිය අදෘශ්‍යමානය විශ්වාස කරනවා. අපි මේ වහල් වෙලා වැඩ කරනවා. සමහර වෙලාවට මේ නොපෙනෙන බලයන්ට වහල්ලු වෙලා. සමහර වෙලාවට මේ අපිට විශ්වාස කරන්න බෑ. හැබැයි ඒත් අපි හිතනවා නෑ ඒක එහෙම තමයි වෙන්නේ කියලා. දැන් මේ නොපෙනෙන දේවල් පස්සේ යන එක. එහෙම නැත්නම් පෙනෙන මානේ විශ්වාසය බිඳ වැටීම මේ අවබෝධයට කොයිතරම් දුරට බාධා වෙලා තියෙනවද? වජර අර අපි මේ සාකච්ඡා කරගෙන ආපු කාරණාවෙම ඊළඟ එක තමයි ඕක. ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරගෙන එන්නේ මේ මිනිස්සුන්ට මේ ශාසනයේ මේ ධර්මය පුහුණු වෙලා තමන්ගේ ජීවිතේ ලෞකිකව සහ ලෝකෝත්තරව සාර්ථක කරගන්නට හැකිද නොහැකිද කියන විචිකිච්ඡාව බලවත් වෙනකොට ඒක ප්‍රබල වෙනකොට මිනිස්සුන්ට ඊළඟට හිතනවා මේක කරලා දෙන එළියේ කවුරු හරි ඇති කියලා.
එළියේ ශක්තියින් ඇති. එළියේ කවුරු හරි බලවේග හෝ වෙන අපිව මුදා ගන්න කවුරු හරි ඇති කියන එක අපිට එන්නේ වජිර කොතනකින්වත් නෙවෙයි. අර අපි දැනට ඉන්න ධර්මය ගැන අපට තහවුරු වෙච්ච ශ්‍රද්ධාවක් ඇති කරගන්නට තිබෙන නොහැකියාව. ඒක ඉතින් අපිත් වග කියන්න ඕන. ආමුදුරුලා වෙච්ච අපි වග කියන්න ඕනේ. මිනිස්සුන්ට අපිට ශ්‍රද්ධාව හරියට ගොඩනගන්න නොහැකි වෙලා තියෙනවානේ අපේ දේශනා ඇතුලේ. අපි තාම අසමර්ථ වෙලා තියෙනවා මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරන්න ඔබේ ප්‍රශ්නේ විසඳනවා මේ ධර්මයේ පුහුණු වීමෙන් කියලා. අපේ ඔළුවේ කොච්චර ඒවා තියෙදනේ. අපේ ඔළුවේ තියෙනවා ගැහැණියක් වුණොත් දුකින් නිදහස් වෙන්න අමාරුයි. දුකින් නිදහස් වෙන්න නම් පිරිමිම වෙන්න ඕන. කොච්චර ඒවා අපේ ඔළුවල තියෙද? ගෑනු ඉන්නෙම දුක් විඳින්න. විමුක්තියට නම් ඉතින් කැපවෙච්ච වරප්‍රසාදිත පිරිස පිරිමිමයි. ඉතින් සමහර උපාසකම්මලා මගෙන් ඇවිල්ලා අහනවා අනේ හාමුදුරුවෝ ඊළඟ ආත්මෙ පිරිමියෙක් වෙන හැටි කොහොමද කියලා. ඒකට කරන්න ඕනේ පින්කම මොකද්ද කියලා. ඒ කියන්නේ එච්චරටම මේ මිනිස්සුන්ගේ ඔළුවට ඇතුල් කරලා හෝ ඇතුල් වෙලා නිවන් දකින්න හෝ දුකින් නිදහස් වෙන්න ගැහණුවට බෑ කියලා. ඒකේ ප්‍රඥාව ලබා ගැනීම ගැහැණු අයට කාන්තාවන්ට නොහැකි දෙයක් කියලා ඔලුවට දාලා. ඒකයි මම කිව්වේ මේවට අපිත් වග කියන්න ඕනි කියලා. මන්ට ඉතින් මේ අපි බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කියන ගොඩක් ඒවා බුදුහාමුදුරුවෝ අහන් හිටියොත් ආයේ මං කොහෙද කිව්වේ කියලා මේක. ඒ කියන්නේ එච්චරටම නරක දේවල් ඔලුවට ගිහින් තියෙන වජිර. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කිව්වා කිය ගිහියෝ පැවිද්දෝ කතා කරන ගොඩක් දේවල් ඇත්තටම බුදුහාමුදුරුවෝ අහන් හිටියොත් බුදුහාමුදුරුවෝ මොන වගේ දෙයක් කියයිද කියලා මම කල්පනා කරන වෙලාවල් තියෙනවා. එච්චරටම අපේ ඔළුව ඇතුලේ නරක දේවල් දාලා තියෙනවා. ඒකයි අපි මේ ඔක්කොම අදෘශ්‍යමාන ඇහැට නොපෙනෙන වෙනත් බලවේග වෙත පවරමින් ඉන්නේ. කියන්නේ අපි අපේ ශක්තිය සම්බන්ධව අපි අපේ තියෙන පෞරුෂය සම්බන්ධව ඉන්නේ හීනමානක. හීනමානක ඉන්නේ. මම ඔබට යෝජනා කරනවා ඔබට අවබෝධය ලබා ගන්න අවශ්‍ය කරන මනුෂ්‍ය ආත්මය ඔබ ලබාගෙන තියෙනවා. ඒක විශ්වාස කරන්න. මිනිස්සෙකුට තමයි උපරිමයට තමන්ගේ මනස මොළය දියුණු කරන්න පුළුවන් වෙන කිසිම සත්වයක් නෙවෙයි. දෙවිවරු අතරින් බුදුවරයෙක් බිහි වෙලා කියලා අපි අහලා නැහැ නේ. බුදුවරයෙක් ඒ කියන්නේ ලෝකෝත්තර වශයෙන් යන්න පුළුවන් උපරිම තලයට ගියපු උත්තමයා බිහි වුණේ මිනිස්සෙන්ගෙන්. දැන් ලෞකික දැනුමේ ගත්තත් උපරිම ලෞකික ඥානය දියුණු කරගත්තේ කවුද? අයින්ස්ටයින් වගේ අය. මහා විද්‍යාඥයෝ, මහා දැනුගත් මිනිස්සු මේ මිනිස්සු අතරින් බිහි වුණේ. ඒක ලෞකිකව දියුණු කරලා. තමන්ගේ මොළය මනස දියුණු කරපු අයනේ. ඉතින් ඒ හින්දා අපි අවබෝධ කරගන්න ඕන ඉස්සෙල්ලම මේ දේවල් අපිට අපේ විමුක්තිය ලබා ගන්නට අවශ්‍ය කරන පදනම අප සතුව තියෙනවා කියන එක. ඒක තමයි ඇති කරගන්න ඕන. ඒක ඇති කරගත්තේ නැති ගමන් වෙන්නේ අපි හැමතිස්සෙම ඉන්නේ සැනසෙල්ලකද බයකද? බයක. බය වැඩි වෙන්න අපි මොනවද කරන්නේ? බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. අපි බය වෙන්න පන්සල් යනවා වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවනේ. පුද පූජා වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. කවුරු හරි ගහක් පෙන්නලා කිව්වොත් මෙන්න මේ ගහට ඔයා බේර ගන්න පුළුවන් කියලා අපි ඒ ගහටත් වඳිනවද නැද්ද? වඳිනවා. කවුරු හරි ගල් ගෙඩියක් පෙන්නලා කිව්වොත් මෙන්න මේ ගලට පුළුවන් ඔයාව බේරලා දෙන්න ඔයාගේ ගැලවුම් කරුවා මේ ගල් ගෙඩියට අධිග්‍රහිත ඉන්නවා කියලා එදා ඉඳලා කිරි උතුරවනවද නැද්ද? කිරි උතුරවනවා. අපි වඳිනවා. ඒ මොකද හේතුව? බයෙන් තැතිගත්ත මිනිස්සු ඒ වගේ අහිංසක තත්වයන්ට ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. ඔබ කල්පනා කරන්න. වැඩිපුර ඔබ
දෙවියන්ගෙන් බුදුන්ගෙන් අත් දෙක එකතු කරලා වැඳලා තියෙන සතුටින්ම ඉන්න වෙලාවල් වලද කාලවලද නේ? නැත්තම් ඇතුලේ බය රජ කරන වෙලාවල් වලද? මම දන්නවා සමහර මිනිස්සු ඉන්නවා ගෙදර ඉන්න ඔක්කොටම බැනලා සාප කරලා මේ රණ්ඩු වෙලා අම්මටත් බැනලා සමහර විට තාත්තගෙත් හොඳටම හිත රිද්දලා එළියට ඇවිල්ලා වාහනේට නැග්ග ගමන් අර සුක්කානමට වැඳගෙන යනවා ඒක බදාගෙන. දැකලා ඇතිනේ? එයාගේ වැඳිල්ල තියෙන්නේ මොකද්ද? මම චප්ප වෙලා යයි මේක ගිහිල්ලා කියලා. ඒ තමයි ඒකේ අදහස. ගෙදර අම්මට වඳින්න නැතුව එළියට බහින්නේ. තාත්තට වඳින්නේ නැතුව එළියට බැහැලා අර යකඩේට වඳිනවා. හොඳට වඳිනවා. වඳින්න ඕන නම් වැඳගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ගේ කැමැත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඒක කරන්නේ ඇයි? අපි තේරුම් ගන්න උත්සාහ කරන එච්චරයි. යාගේ ක්‍රියාව අපි සමච්චල් කරන්න යන්නේ. ඒක යාගේ කැමැත්ත. ඒක යාගේ විශ්වාසය. මට ඒකට මොකුත් කියන්න ඕනේ නෑ. හැබැයි ඒක කරන හේතුව මොකද්ද? බයනේ. බය ඇතුලේ මිසක ගොඩක් අයගේ අත් දෙක එකතු වෙන්නේ නෑ. බය ආවම කාගෙත් අත් එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. ගිහි වුණත් පැවිදි වුණත් කාගෙත් නේ. හැබැයි අපේ අත් එකතු වෙන්න ඕන බය ඇතුලේද? අවබෝධයෙන් යුක්ත ශ්‍රද්ධාව ඇතුලේද? අපේ අත් එකතු වෙන්න ඕනි කාගේ හරි ගාව අවබෝධයෙන් යුක්ත ශ්‍රද්ධාවක් ඇතුලේ. කෘතවේදීත්වයක් ඇතුලේ නේ. කළගුණ සැලකීමේ ගුණයකට අපි වඳිනවානේ. අත් එකතු කරනවා. ඒත් ගොඩාක් මිනිස්සුන්ගේ අත් එකතු වෙන්නේ බය. තැතිගත්තු මිනිස්සු, පව්වේ මිනිස්සු. ඔය හොඳටම පිරිත්වලට ඔවට මේවට hina වෙච්ච මිනිස්සුත් හොරෙන් මම නම් ඕවා විශ්වාස කරන්නේ නෑ කිය ඉන්න ගමනුත් හොරෙන් කොරෝනා කාලේ ආච්චි පිරිත් කියනකොට කාමරේ අස්සින්දන් සාදු කියනවා. මටත් බෝ වෙන්න එපා කියලා. එහෙමයි වජෝ. ලංකාවේ එහෙමයි. හැබැයි එළියට ඇවිල්ලා ලොකු කතා පවත්වන ඔය පිරිත්වල කොහෙද බලයක්? කෝ විද්‍යාත්මක සත්‍යයක්? නෑ. අත්ත වශයෙන්ම කියනවා නම් ඔය කවුරුත් බය වුණන් කරන දේ තමයි ඔය ටික. ලොකු කතා පවත්වන ඔක්කොම. හැබැයි බුදු සමය අපට යෝජනා කරන්නේ කුමක්ද? ඔබ වන්දනා කරන්න ශ්‍රද්ධාවක් ඇතුලේ. අවබෝධයක් ඇතුලේ. ඒත් ඔබ බයෙන් තැතිගෙන ඔබේ සියලු ශක්තියින් ටික නොපෙනෙන බලවේගවලට ප්‍රදානය කරන කෙනෙක් වෙන්න එපා. එහෙම වුණොත් ඔබ සූරාකයිද නැද්ද? සූරාකයි. ඔබ ඔබේ ශක්තිය විශ්වාස නොකරනවා කියලා තේරිච්ච ගමන් ඔබ ඔබේ හැකියාව, ඔබට තියෙන බලය, ඔබට තියෙන නුවණ ඔබ විශ්වාස කරන්නේ නැහැ කියලා අනිත් එක්කෙනාට තේරුණොත් එයා ඔබව පාවිච්චි කරන්න පටන් ගන්නවා. එයා ඔබව පාවිච්චි කරන්න පටන් ගන්නවා. තව එක්කෙනෙක් එළියෙන් ඇවිල්ලා කියනවා ඔබට ඔයා බය වෙලා දින්නේ. මං ඉන්නවා ඔයාට. ඔයා මේක කරන්න. ඔයාගේ ප්‍රශ්න විසඳෙනවා. ඔයා මෙතෙන්ට එන්න. මෙතන ඔයාට රැකවරණ තියෙනවා. ඔයා මෙන්න මේ දේ පුහුණු කරගන්න. ඔයාව ගැලවෙන ඔය ප්‍රශ්نين. කියන්නේ ඇත්තටම කිව්වොත් අපි බයෙන් තැතිගත්තු ගමන් අපිව පාවිච්චි කරන්න අවස්ථාවක් අපි අනිත් එක්කෙනාට දෙනවද නැද්ද? අපි අනිත් එක්කෙනාට දෙනවා. අපි බයෙන් තැතිගත්තු වෙලාව කියන්නේ මොකක්ද? අපිට අපි කරන දේ ගැන අවබෝධයෙන් යුක්තව හොඳ කොන්ෆිඩන්ස් එකක් නැහැ කියන එකනේ. එතෙන්දීනේ අපිව පාවිච්චි වෙන්නේ. බොහෝ දෙනෙක් අපිව පාවිච්චි කරලා විසික් කරලා දාන්නේ අන්තිමට. අපිව අරන් ගිහිල්ලා නේ අන්තිමට කියනවානේ මගේ සීමාව ඔච්චරයි කියලානේ. ඔතනින් එහාට මට බෑ කියලා කියන ඒව තියෙනව නේද? අපි ගොඩාක් දුර අරන් ගිහිල්ලා කියන ඔච්චර තමයි මට පුළුවන් ටික. ඊට පස්සේ අපි තව එක්කෙනෙක් හොයා ගන්න ඕනේ.
බුදුදහම බුදුදහම ඔබට යෝජනා කරන්නේ ඔබ තුල තියෙන ශක්තිය ඔබ විශ්වාස කරන්න පටන් ගන්න. ඒ ඔබ තුල තියෙන බලය ඔබ අවදි කරගන්න පටන් ගන්න. ඔබ තුල තියෙන බලය තමයි නුවණ. ඒ නුවණ ඔබ වර්ධනය කරන්න ඕනේ. ඒ ප්‍රඥාව ඔබ වැඩි දියුණු කරන්න ඕනේ. ඒකට ඔබ හැම මොහොතක්ම සතිමත් බව කියන එක සිහි සම්පන්න බව කියන එක ඔබ තුල දියුණු කරන්න ඕනේ. නැත්නම් හැම තිස්සම ගිහි ගෙදර ඉන්න මිනිස්සයෝ හැමදේම එළියේ ඉන්න කෙනෙකුට බාර දීලා බලාගෙන ඉඳී තමන්ව විමුක්තියට ගෙනියන කන්නේ. කොටිම නිවන තමන්ම සාක්ෂාත් කරගන්න ඕන එකක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වට මිනිස්සු බලාපොරොත්තු වෙනවා මොකද? බුදුහාමුදුරුවෝ හරි බණ කියන හාමුදුරුවෝ හරි අපිව නිවන් දක්වන කන්නේ. දැන් හාමුදුරුවරුන්ට අපිව නිවන් දක්වන්න බෑයි කියලා තේරිච්ච ගමන් ඊළඟට අපි හිතනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝවත් අපිව නිවන් දක්වයි. නිවන කියන්නේ එහෙම දක්කගෙන යන එකක් නෙවෙයිනේ. එහෙම කෙවිතක් කරන් දක්කගෙන යන තැනක් නම් බුදුහාමුදුරුවරුන්ට රහතන් වහන්සේලාට අපිව දක්කගෙන යන්න පුළුවන් වෙයි. එහෙම තැනක් නෙවෙයිනේ ඒක. දැන් ඔබ හරියටම ඔබගේ සිහිය ඔබගේ නුවණ ඔබට තියෙන ශක්තිය ඔබ විශ්වාස කරන්න පටන් ගන්න. ඒ විශ්වාසයේ බිඳ වැටිච්ච මිනිස්සු ආත්ම විශ්වාසය නැති මිනිස්සු බයෙන් තැතිගෙන ජීවත් වෙනවා. බයෙන් තැතිගත්තු මිනිස්සු බොහෝ දෙනෙකුට රැවටෙමින් තියෙනවා. බොහෝ වංචනිකයින්ගේ ගොදුරු බවට පත්වෙමින් තියෙනවා. බොහෝ වංචනිකයින්ගේ. බොහෝ සූරං කන්න උන්ට අහුවෙලා තියෙනවා. එහින්දා වජිර ආපු ප්‍රශ්නේ තාම වැදගත් ප්‍රශ්නයක්. මේ ගිහි ගෙදර ඉඳන් අපි අපේ නිවන් මඟ සාධනය කරගන්නවා වෙනුවට මේ වෙන අద్භූත බලවේගවලට මේක බාර දීලා නේද කියලා. කොටින්ම කියනවා නම් ඔබ මම රහත් වෙලා කියලා හිතම්. ඇත්තටම මම රහත් වෙලා කියලා හිතමු. නිකන් උපකල්පනය කරමු. ඔබ මගේ පස්සෙන් ආව කියලාවත් ඔබ රහත් වෙන්නේ නැහනේ. ඔබ අහනවා නම් අහන්න ඕන එකම අවස්ථාවයි මා හමු වෙන්න ඇවිල්ලා. ඔබ වහන්සේ රහත් උතුම් රහත් ඵලයට පත්වෙච්ච වැඩපිළිවෙල මොකක්ද? එක සැරයක් මාව හමු වෙලා අහන්න ඕනනේ. මට කියන්න පුළුවන්ද මෙන්න පළවෙනි පියවර, මෙන්න දෙවෙනි පියවර, මෙන්න තුන්වෙනි පියවර, මෙන්න මේ පියවර ටික යද්දී මම මේ උතුම් ඵලයටපත් වුණා. තවදුරටත් මට ඇලීම් කැටීම් නැහැ කියලා ඔබ වහන්සේ කියනවා නම් ඔබ වහන්සේ මට කියන්න මොකද්ද මාර්ගය? එතනින් පස්සේ මොකද කරන්න ඕන? එතනින් පස්සේ ඔබ මගේ පන්සල ඇතුලේ දැවටි හිටියා කියලා ඔබ රහත් වෙනවද? මගේ පස්සෙන් ආවා කියලා ඔබ රහත් වෙනවද? නැහැ. අර මම කියපු මාර්ගයේ ඔබ ගමන් කරනවා. ඒ කියපු පියවර ටික ගිහිල්ලා බලන්න ඕන අඩුම මේ හාමුදුරුවෝ කිව්වේ ඇත්තද කියලාවත්. එහෙමවත් එක අඟලක්වත් නේ බුදුහාමුදුරුවෝ කියපු ඒ වැඩපිළිවෙලේ යන්නේ නැතුව ඉඳගෙන අපි හිතනවා අපිට බෑ. අපි ගෑනු හින්දා බෑ, අපි මිනිස්සු හින්දා බෑ, අපි ගිහි ගෙදර හින්දා බෑ, අපි මහාන වෙලා නැති හින්දා බෑ. අර මිගසාලා සූත්‍රයේ මම කලිනුත් වජිර කියලා තියෙනවා අපේ ධම්මසාරති වැඩසටහනකම. මිගසාලා සූත්‍රයේ අර මිගසාලා කියන කාන්තාව මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවනේ ප්‍රශ්නයක්. අපේ තාත්තා සාමාන්‍ය ගිහි කමේ නැතුව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් පුහුණු වුණා. තාත්තගේ මල්ලිත් පුහුණු වුණා. හැබැයි එයා පුහුණු වුණේ එහෙම අපේ තාත්තා වගේ බ්‍රහ්මචාරී වෙලා මේ ගෘහ කටයුතු වලින් අයින් වෙලා නෙවෙයි. මේ දෙන්නම මැරුණා. මේ දෙන්නම මැරුණට පස්සේ ඔබ වහන්සේගේ උතුම් ගුරුවරයා බුදුහාමුදුරුවෝ කිව්වා මේ දෙන්නම අනාගාමී වෙලා හිටියේ කියලා. අනාගාමී හෝ සක්‍රදාගාමී වෙලා හිටියේ කියලා. මිගසාලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි මගේ ප්‍රශ්නේ තමයි බ්‍රහ්මචාරී වෙලා සම්පූර්ණ ගෘහ කටයුතු වලින් අයින් වෙලා
ධර්මයේ පුහුණු වෙච්ච මගේ තාත්තා ලැබපු ප්‍රතිඵලය මත ගිහි ගෙදර වැඩ කරගෙන යන ගමන් ඉඳලා මිය ගියපු මගේ බාප්පා ලැබුවේ. ඇත්තටම ආනන්ද හාමුදුරුවන්ටත් ඒකට ප්‍රමාණවත් උත්තරයක් තිබුණේ නැහැ. උන්වහන්සේ කිව්වා අනේ නැගණියනි ඕකට උත්තරේ මම දන්නේ නැහැ. මමත් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහන්නම් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කළා එහෙම පුද්ගලයන් ඉන්න තැන අනුව ඒගොල්ලෝ රකින්න ශික්ෂාපදවල ප්‍රමාණය අනුව පුද්ගලයන්ගේ නුවණ වැඩිච්ච ප්‍රමාණය ලැබපු මාර්ගඵලවල ප්‍රමාණය ප්‍රාමාණික කරන්න යන්න බෑ. ඒ වගේ ප්‍රාමාණික බවක් කියනවා නම් මෙන්න මෙයා මෙතෙන්ටයි ඇවිල්ලා තියෙනවා කියලා ඒක කියන්න ඕනේ එක්ක බුදුහාමුදුරු කෙනෙක් නැත්තම් බුදුවරයෙකුට සමාන නුවණක් තියෙන කෙනෙක්. එතකොට තේරෙනව නේද මේ ඉන්න තැන අඳින ඇඳුම අනුව නෙමෙයි අවබෝධය කියන එක. ඒක අපිට ලැබෙන පණිවුඩ ඒකනේ. මම සිවුරක් ඇඳන් හිටියක් පමණින් මට අවබෝධය ලැබෙන්නේ නැහනේ. එහෙනම් මම කොච්චර කියනවද මම තාම පුහුණු වෙනවා. එහෙනම් සිවුරු ඇඳගත්තු ගමන් ගිහි ගෙදරින් ආපු ගමන් පූර්ණ අවබෝධය හම්බ වෙලා නම් මම ඇයි කියන්නේ මම තාම පුහුණු වෙනවා කියලා. ඒ කියන්නේ ඔබට මට ඇති කරන්න ඕනේ ඔබ ඉන්න ජීවිතේ ඉඳන් මේ ශාසනය පුහුණු වෙන්න පුළුවන්. මේ ශාසනයේ උතුම් තත්වයන්ට පත් වෙන්න පුළුවන්. ඔබ තථාගතයන් වහන්සේ වදාළ දේ පුහුණු වෙන්න. නුවණ දියුණු කරගන්න ඔබ. ඔබට ඒක ගිහි ගෙදර ඉඳන් කරන්න බැරි දෙයක් නෙමෙයි. ඔබ ඒක පුහුණු කරගන්න. ඒ පුහුණුවේ ඔබ ගියොත් ඔබට ඇත්තටම ඔය විවිධ බලවේගවලට ඔබව නටවන්න බැරි වෙයි. නුවණ නැති මිනිස්සුන්ට තරම් කවුරුවත් වැහෙන්නේ ආවේශ වෙන්නේ නැහැනේ වෙන කාටවත් නේ. එනිසා අපිට වෙන බලවේග ඇවිල්ලා අපේ ජීවිත කළමනාකරණය කරන්න පටන් ගන්නවා නම් ඒකේ අදහස තමයි අපේ ජීවිතේ තියෙන ශක්තිය සම්බන්ධ ප්‍රශ්නයක් නේ. දැන් මේ කාලේ කොරෝනා වෛරසය ගැනනේ දැන් නම් බය නෑ වගේ. ඔය ඉන්නේ මීටරයට නෙමෙයි සෙන්ටිමීටරයටනේ. ඉතින් බයක් නෑ වගේ. ගොඩක් අයට දැන් බය නෑනේ. මං හිතන්නේ මේ 7 වෙනිදායින් පස්සේ ආපහු බය එයි. දැන් වීරයෝ වගේ ඉන්නවනේ. හරි. දැන් මේ වගේ නේ මේ වගේ භයානක වෛරස් එකක් නේ මේ වගේ භයානක වෛරස් එකක් පැතිරෙන කාලෙක වුණත් ඔබත් මමත් අත් වශයෙන්ම ඒ උතුම් අවබෝධයන් ඇතුලේ වැඩ කරොත් විතරනේ අපිට මේ වයින් ගැලවෙන්න පුළුවන්. අපි කාටවත් හරි මේකෙන් ගලවලා දෙන්න කියලා කිව්වට අපිව ගලව ගන්න පුළුවන්ද? දැන් මේ කතරගම ආපු අය මෙච්චර දොස්තර මහතුරු කියද්දි මුඛවාඩම නැත්තම් මුවාවරණේ පළඳින්න කියලා ඒක පළඳින්න නැතුව අත් දෙක සෝද ගන්න නිතර කියලා ඒක කරන්නේ නැතුව ඉඳලා නිකං හරිනේ රෝග ලක්ෂණ පහළ වෙලා නිරෝධායන මධ්‍යස්ථානිකට දැම්මොත් එතෙන්දි කතරගම දෙයියන්ට බැනලා වැඩක් තියෙද? කතරගම ගිහිල්ලත් බෝ වුණා. එතන ප්‍රශ්නේ තියෙන්නේ කතරගම දෙයියන්ගේද ඔබේද? ඒක තේරුම් ගන්න නේ. දැන් අපිට නිතර වෛද්‍යවරු කියනනේ ඔබේ ප්‍රතිශක්තිකරණය හොඳට පවත්ව ගන්න. එහෙම වුණොත් එළියෙන් එන මේ විස බීජය ඔබේ ඇඟට ආවත් ඔබේ ඇඟෙන් ඒක ඉක්මනින්ම යයි කියලානේ. නිතර ප්‍රතිශක්තිජනක ඇඟේ ශක්තිය වර්ධනය වෙන හිතේ ශක්තිය වර්ධනය වෙන කායික මානසික හැසිරීම් වල ඉන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? හිත දුර්වල නම් ඇඟ දුර්වල නම් එළියෙන් එන වෛරස් එකට අපිව වට්ටලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇතුළ දුර්වල නම් තමයි එළියෙන් එන එකට අපිව වටන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇතුළ ශක්තිමත් නම් එළියෙන් එන එකට අපිව වටන්න බෑ. එතකොට එළියේ බලවේග වලට අපිව නටවන්න පුළුවන් වෙන්නේ අපේ ඇතුළ දුර්වල නන්ද ශක්තිමත් නන්ද? දුර්වල නම්.
අපිට එක එක්කෙනා දැක්කම එයා මගේ ගැලවුම් කාර්යය වගේ හිතෙන්නේ ඇයි? තමන්ගේ තියෙන හීනමානෙ හින්දානේ. හීනමානෙ හින්දා. තමන්ගේ ශක්තිය ගැන තමන්ට අබමල් රේණුවකවත් ගණන් හැදීමක් නැති හින්දානේ. අවබෝධයක් නැති හින්දා. විශ්වාසයක් නැති හින්දා. එතකොට වජිර වෙන්නේ එළියෙන් එන කවුරු හරි කෙනෙක් තමයි අපිව ගලව ගන්න කියලා හිතනවා. මොකක් හරි දෙයකින් තමයි අපි ගැලවෙන්නේ කියලා හිතනවා. ඒ නිසා ඔබට මේ උතුම් නිවන් මඟ උතුම් ධර්ම මාර්ගය ප්‍රගුණ කරද්දී තියෙන හොඳම දේ තමයි එළිය ගැන විශ්වාසය වෙනුවට කොහොමද? තමන් ගැන විශ්වාසය, ආත්ම විශ්වාසය. ඒකම අපිට කියන්න පුළුවන් ශ්‍රද්ධාව. ආමුදුන දැන් අපි කර්මය සහ කර්මඵලය මත විශ්වාස ගොඩනගා ගන්න පිරිසක් නේ, විශේෂයෙන් බෞද්ධයෝ මේ තමන්ගේ කර්මය සහ කර්මඵලය මත තමන්ගේ ජීවිත ගෙවනවා කියලා විශ්වාස කරනවා. එතකොට දැන් මේ වීරියවන්තකම උත්සාහය පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් මේ එක්කම අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් වටිනවා හාමුදුරනේ මේ කායික මානසික වේදනා ඇතුළෙත් කොහොමද මේ දේවල් කළමනාකරණය කරගන්නේ? දැන් පුහුණුව අඛණ්ඩව පවත්වා ගන්න මේ සංකල්පවලට වීරිය වඩන්නේ කොහොමද? දැන් අපිට නිරන්තර පුහුණු වීම අවශ්‍යයි. මොකද මේ මොහොතේ සිතුවිලි ෂණ මාත්‍රයක අපේ අරමුණ බින්දෙන්නට මේ අරමුණ නොබිඳී පවත්වාගෙන යන්න, අඛණ්ඩව පවත්වාගෙන යන්න අපි මොකද්ද කරන්න ඕනේ? ඔව් අච්චර දැන් ඔබ විමසන වැදගත්ම ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ මේ කර්මයද මේක තීරණය කරන්නේ නැත්නම් උත්සාහය? ඔබේ ප්‍රශ්නේ ඒක. බුදුදහම කර්ම ශක්තියේ බලපෑම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කර්ම කිව්වේ මොකටද? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි මම කර්මය අනුවෙන් පනවන්නේ, දේශනා කරන්නේ මගේ ශාසනයේ චේතනාව. ඒ කිව්වේ අන්තිමටම කිව්වේ නුඹලාගේ හිතනේ. හිතෙන් තමයි කර්මයේ ශක්තිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා තීරණය කරන්නේ. කර්ම ශක්තිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා තීරණය කරන්නේ කර්ම ශක්තිය බලවත් කරනවද, කර්ම ශක්තිය බොහොම දුර්වල එකක් බවට පත් කරනවද කියලා තීරණය කරන්නේ එතකොට කොතනින්ද? සිත, චේතනාව. දැන් අපිට මේ කර්මය ගැන තියෙන අදහස සම්පූර්ණයෙන්ම මේ වගේ එකක්. අපි සංසාරේ කරපු කර්ම තමයි අපේ මේ මුළු ජීවිතේම තීන්දුව කරන්න කියලා. ඒක හරියට අර සව ආගමක කෙනෙක් දෙවියන් විසින් අපේ මුළු ජීවිතේම තීන්දුව කරනවා වගේ අදහසක තමයි බෞද්ධයෝ කර්මය ගැන තියෙන අදහස. ඇත්තටම වජිර බුදුදහමේ කර්මය ගැන තියෙන අදහස ඔක්කොම පුබ්බේකත හේතුවාදීද? නෑ. හැම එකම పూర్ව කර්ම නිසා වෙනවා කියලා බුද්ධ ආගමේ කොහෙද කියන්නේ? සංසාරේ කරපු අනුව නෑ. මේ විනාඩි 5කට කලින් කරපු කර්මෙත් ප්‍රතිවිපාකේ මට එන්න පුළුවන්. නිකන් හිතන්න මෙහෙම. මම මේ වැඩසටහනේ පටන් ගන්නකොටම ධම්මින්දු ස්වාමීන් වහන්සේට බැනලා පටන් ගත්තොත් බණ ඉවර වෙලා ආවාසයට ගියන් කර්ම විපාකෙ එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට මේ මගේ සසර කර්මයක් ඵල දීලාද කොහොම මිටිපාරවල් හම්බ වෙන්න පුළුවන් මට? නෑ. මම මෙතන ඉඳන් මගේ වචන වලින් විස පිඹිනවානේ. කාට හරි කෙනෙකුට මම බනිනවා, නිඳා කරනවා, අපහාස කරනවා, අවමන් කරනවා ටෙලිවිෂන් එකක් ගාවට ඇවිල්ලා. එතකොට මම ඒ ගොඩනගන වැරදි කර්ම ශක්තියේ ප්‍රතිවිපාකය මේ වැඩසටහන ඉවර වෙනකොටම හම්බ වෙන්න පුළුවන්. නැත්නම් දවස් දෙකක් ගිහිල්ලා හම්බ වෙන්නත් පුළුවන්. එතකොට ඒ විපාක එනකොට මං කියලා හරියනවද? පෙර කර්මයක් කරලා වෙන්නේ නැති මෙහෙම ගුටි කණ්ඩ උනේ. ඔබ හොඳට මේව අවබෝධ කරගන්න බලන්න. මේ බෞද්ධයෝ හිතන් ඉන්නවා මේ කර්මය කිව්වම ඔක්කොම ගිය ආත්මේ, කලින් ආත්මේ, ඊට කලින් ආත්මේ අනමතක් ගෝයම් භික්ඛවේ සංසාරෝ මේ අනවරාග්‍ර වූ සසරේ කරපුවයින්ම තමයි ඔක්කොම ටික වෙන්නේ කියලා. එහෙම සසරේ කරපු බලගත්ු කර්මත් අපිට එන ඒවා තියනවා. නැත්තේ නෑ. හැබැයි බුදුදහම සියල්ලම පෙර කර්ම කියලා කියන්නේ නෑ. බුදුදහමේම කියන්නේ. බුදුදහමේ යෝජනාව නම්
බුදුදහමේ ඉගැන්වීම නම් අපිට කුමක්ද? ඔබ චේතනාව මුල් වෙලා ඔබ කර්ම සකසනවා ඒව ගැන වග වෙන්න. අතීතේවට ඉතින් මොනව කරන්නද? නේව ඉවරයිනේ කෙරිලා. අනාගතේව තාම කෙරිලා නෑ. වග වෙන්න තියෙන්නේ කොයි කර්ම ගැනද? මේ මොහොතේ වනේ. මේ මොහොතේ රූප පේනකොට කර්ම රැස් කරගන්නේ නැතුව ඉන්න දැනගන්න ඕනේ. ශබ්ද ඇහෙනකොට කර්ම රැස් කරගන්නේ නැතුව ඉන්න දැනගන්න ඕනේ. රහවල් හම්බ වෙනකොට ඒ රහවල් නිසා අලුත් කර්ම රැස් කරගන්නේ නැතුව ඉන්න දැනගන්න ඕනේ. අතීතේවට ඉතින් මොනවා කරන්නද? ඒවත් තිබෙලා තියෙනවා. අනාගතේව ගැන දන්නේ නැහැ. වග වෙන්න තියෙන්නේ මේ මොහොතට. මේ මොහොතේ මට හම්බ වෙන රූපයක්. දැනෙනවා අකමැති හැඟීමක්. අඩුම මම දැනගන්න ඕන මෙයා දැක්ක ගමන් මට අකමැති හැඟීමක් ආවේ. මට ඇල්ලුවේ නෑ මනුස්සයා. එහෙනම් මම මොකද කරන්න ඕන? එයා ඇසුරු කරගෙන ඒ රූපය ඇසුරු කරගෙන අනවශ්‍ය විපාකයක් ප්‍රතිඵලයක් වෙන කර්මයක් ගොඩ නගා ගන්න නැතුව සිහි කල්පනාවෙන් බුද්ධිමත්ව නෑ එයාගේ රූපෙට මං කැමති නෑ මං හිමින් අයින් වෙන එක මෙතනින් හොඳයි. එයාගේ ශබ්දයට මං කැමති නෑ මං මෙතනින් අයින් වෙන එක හොඳයි නේ. දැන් මම මේ වැඩසටහන කරගෙන යද්දී මෙතනින් අර කප්රුකක් වඩම්මගෙන පිරිසක් ගියා. ඒ ඇත්තෝ හේ 20ක් ගහමින් ගියා. මට තේරුණා මේක ගියොත් එහෙම කප්රුක් 10ක් එක්ක ප්‍රෝග්‍රෑම් එකම ඉවරයි. එතකොට මම මොකද කරන්න ඕනේ? ඒ මනුස්සයාට ද්වේෂ කර වෛර කර ඉන්න දෙයක් නැහැ. මම කෙලින් කියන්න ඕන මේ වැඩසටහනට බාධායි සමා වෙලා හේ 20 විතරක් නවත්තගමු. එතකොට මට කර්ම රැස් වෙන එක නවතින්නේ නැත්තම් මෙතන ඉඳන් වජිරද්දත් මිටි කනවා මාද්දත් මිටි කනවා කටින් බන පිට වෙනවා ඇතුලෙන් කනවා ඇතුලෙන් අපි යක්කු වෙලා පැහැදිලි නේද? බේර ගන්න තියෙන්නේ මේ මොහොත කියලා පැහැදිලි නේද? හරි ඉතින් අපි මේ වැඩේ කරද්දී අපිට ආවේ එහෙම සංසාර විපාකයක් වෙන්න පුළුවන්. මේක කියලා දෙන්න උත්සාහ කරන වෙලාවේ අපිට එනවා ഘോഷාවක්. ඒක සංසාර විපාකයක් කියමුකෝ අපි කරපු. හැබැයි ඒක විපාකයක් විදියට අරන් ඒකට වෛර කරනවා වෙනුවට මොකද කරන්න ඕන? ඒක තේරුම් අරන් ඒකෙන් එහාට තව සිතුවිලි ගොඩ නැගෙන එක නවත්තන එකනේ. දැන් මේ කප්රුක ශ්‍රද්ධාවෙන් වඩම්මපු ඇත්තෝ හිතුවොත් එහෙම පුදුම කර්මයක් පළ දුන්නේ මෙතන බණ කියන්න පටන්ගෙන බෙරේ ගහන්න නැති වුණානි කියලා. දැන් අන්න එතකොට ඒගොල්ලෝ කුසලයෙන් අකුසලයක් රැස් කරනවද නැද්ද? කුසලයෙන් අකුසලයක් රැස් කරනවා. කුසලයේ ඇතුලේ අකුසල. කුසලයේ ඇතුලේ අකුසලයකට යනවා ඒගොල්ලෝ එතකොට. දැන් ඒගොල්ලෝ තේරුම් ගත්තනම් මෙහෙම අපි අද බෙර ගහන්නත් සල්ලි දුන්නා ඒක හරි. බෙර දැන් එක කොනක ඉඳන් ගහනවා. අපි නිශ්ශබ්දව කප්රුක වඩම්මන් යනවා. අපි ගිහිල්ලා කිරිවෙහෙර වහන්සේට මේක පලන්දලා අපි කුසලයේ කරගන්නවා. අනේ මෙතන බණකුත් යනවා. බණකට කරදර කරන්නේ නැතුව ඉඳලා අපි තව පිනකුත් සිද්ධ කරගන්න. ඒගොල්ලන්ට මුලින් හිතුණා නම් මේක නම් මහ පවප්පල දුන්නා කියලා නුවණ ගෙන ආපු ගමන් එතනම කුසලයේ උපදව ගන්න පොටක් පෑදුනාද නැත්ද? පෑදුනා. ඒ නිසා වචන මේව තමයි තේරුම් ගන්නවා. හරියටම අවබෝධ කරගත්තම හරි මේ මොහොත. මේ මොහොත අතීතේවට ඉතින් මොනව කරන්නද නේ? අතීතේව වෙලා ඉවරයි. අපි ඒ කාලේ දැනගෙන කරපුවා ඉතින් ඒවා එයි. හැබැයි එන වෙලාවට 100න් ඉන්න. දැන් සමහරව හිතනවා මගේ සංසාර කර්මයකට මේ බිරිඳ හම්බුනේ. මේ සැමියා හම්බුනේ. මම යෝජනා කරන්නේ කර්මයකටම හම්බුණා කියලා හිතනවා නම් අලුත් කර්ම රැස් කරගන්න නැතුව ඉන්න. ඒයි ආයෙ හම්බෙනවා. අලුත් කර්ම රැස් කරගන්න එපා කියන්නේ මොකද? හම්බ වෙන එක නවත්තන්න ආපහු. නැත්නම් ආයෙ හම්බෙනවා. මට හම්බුනේ කර්මයකටමයි කියලා එතන එක ගැටි හදාගන්න සටනේ ප්‍රතිඵලය තමයි නැවත වතාවක් මුණ ගැහිම සිද්ධ වෙනවා. දැන් සමහරු ගොඩාක් අය පිළිගන්නවා ඇත්තටම සංසාරේ වෛරක්කාරයෙක් වෙන්නේ නැති මේ බිරිඳ විදියට ආවේ. සැමියා විදියට ආවේ. මේ ළමයි විදියට ඉපදිලා ඉන්නේ නම් මුන්නම් මගේ සසරේ වෛරක්කාරයෝමයි.
කියලා හිතෙන අම්මලා ඉන්නවද නැද්ද? ඉන්නවා. මාත් එක්කත් කියලා තියෙනවා මගේ කර්මෙට ඉපදිච්ච උන් හාඳුරුනි කියලා. කියලා තියෙනවා. සමහරු හැමෝම නෙවෙයි මගේ පින කියලා කියන අයත් ඉන්නවා. හොඳයි. ඔය දෙකින්දම අලුත් එකක් උපදවන්න එපා. මොකද්ද? පින මගේ පිනටම මගේ වාසනාවටම හම්බ වෙච්ච කෙනා හින්දාත් උග්‍ර තණ්හාවක් හදාගත්තොත් සසරෙන් මිදෙනවද ආයේ සසරටම එකතු වෙනවද? එකතු වෙනවා. මගේ නරකම කර්මයකට අකුසල කර්මයකටම හම්බ වෙච්ච වෛරක්කාරයට වෛර කරොත් වෛර ඉවර වෙනවද? වෛර ඉවර වෙන්නේ නැහැ. වෛරය ආපහු ඉස්සරහට යනවා. වෛරය දිගින් දිගටම ගමන් කරනවා. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ වදාලේ නහි වේරේන වේරානි. වෛරයකින් වෛරයක් ඉවර වෙලා නෑ. ලෝකෙ කොහෙවත් ඉවරලා නෑ. අවේරේනච සම්බන්ති. එක තැනකින් පටන් ගත්තොත් වෛර කරන එකට වෛර නොකර ඉන්න එතනින් එහාට වෛර කරන්න බෑ. වෛර කරන්න බෑ. මොකද හේතුව කෑම හම්බෙන්නේ නැහනේ. ඒ කියන්නේ වෛර කියන එක දිගට ගෙනියන්න නම් අනිත් පැත්තෙනුත් දෙයක් එන්ටම ඕනිද නැද්ද? එන්ටම ඕනි. දැන් ඔයත් කාට හරි දිගටම බැන ඉන්නවා නරක පරස වචන කී. අල්ලපු ගෙදරට බයිනවා කියලා කියමුකෝ. අල්ලපු ගෙදර මනුස්සයා මුකුත් නොකිය ඉන්නවා. දවස් කීයක් එක දිගට බැනගෙන යන්න පුළුවන්ද? Tamanටම Taman ගැන ලැජ්ජ හිතෙනවද නැද්ද? ලැජ්ජ හිතෙනවා. මම මොන විහිළු වැඩක්ද මේ කරන්න කියලා හිතෙනවනේ. ඇයි? මම දිගටම නරක වචන කී අසභ්‍ය වචන කී බයිනවා. අරයා බනින්නෙම නැහැ. බුද්ධිමත් වෙන්න. දේවල් නවත්තන්න ඕන ඔබ. අනිත් එක්කෙනා නවත්තනකම් බලන් ඉන්න එපා. එයාලා නවත්තන්නේ නැහැ. නවත්තන්න ඕනේ කොයි වෙලාවෙද? හෙට නෙමෙයි. අද. මේ මොහොතේ. නවත්තන්න ඕනේ මේ මොහොතේ. මේ මොහොතේ නවත්තන්න ඕනේ. මේ මොහොතේ නවත්ත ගත්තේ නැතොත් හෙට වෙනකොට ගොඩාක් ඒවා රැස් වෙලා තියෙන්න පුළුවන්. ගොඩාක් ඒවා අලුතින් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඊටාම බුද්ධිමත් බෞද්ධ වෙන්න. තාම නැනවත් බෞද්ධයෝ වෙන්න. ඒකට ඕනේ උත්සාහය. ඔය බලගත්තු කර්ම ශක්තියින් පාලනය කරන්නට නම් මොකක්ද ඕනි? උත්සාහය. උත්සාහය ඕනි කරන්නේ. බලගත්තු කර්ම ශක්තියින් පාලනය කරන්න ඕනේ කරන්නේ උත්සාහය. උත්සාහය නැතුව බලගත්තු කර්ම ශක්තියින් එකක පාලනය කරන්න බෑ. මොකටද උත්සාහය ඕනේ? සිහිනුවන පවත්ත ගන්න. වෙන මොකටවත් නෙමෙයි. සිහිනුවන පවත්ත ගන්න. මොකද සිහියයි නුවණයි කියන එක උත්සාහවන්ත වීරයවන්ත නුනොත් බිඳ වැටෙන වෙලාව හිතා ගන්නවත් බෑ. හිතන්නවත් නැති වෙලාවක සිහිනුවන බිඳ වැටෙනවා. අක්කණ්ඩ උත්සාහයක් වජිර ඕන සිහිය තියාගන්න. මම නම් වෙන මොකටවත් නෙමෙයි උත්සාහ කරන්නේ. පුළුවන් තරම් කට පරිස්සම් කරන් ඉන්න. අද හෙට අනිත් ඡන්දේ නේ. අවසාන වශයෙන් ඔව් අජිර. අපි අවසාන වශයෙන් මේ පැහැදිලි කරගමු. දැන් මේ අපි අරමුණු හඹාගෙන යන ගමනේදී සාහසික මුදල් සෙවීම, එහෙම නැත්නම් අන්ධ කීර්තිය හෙවීම, එහෙම නැත්නම් අර්ථනෝමතික බලය හොයන්න දවසින් දවස යන ගමන ඇතුලේ අපි සසර කරුම රැස් කරගනිමින් මේ නිර්වාණ මාර්ගයෙන් ඈතට ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේ පාප කර්ම වලට අහු වෙන්නේ නැතුව, ඊටාම නුවණැසින් යුතුව කටයුතු කරන්න ආරාධනා කරමින් අපි අවසානයක් ගන්නවා. හොඳයි. මේ තව සල්ප වෙලාවක් තියෙන නිසා පළමුවෙන්ම මම ඔබට යෝජනා කරන්නේ අපි මේ ලැබිච්ච ආත්මේ අනතුරකට ගෙනිය ගන්න ඕනේ නැත්නම් ඉස්සෙල්ලම බලන්න ඕනේ ගිහි ගෙදර හිටියත් මහාන වෙලා හිටියත් මට නිවන් දකින්න අරමුණක් තියනවද කියලා. ඉස්සෙල්ලම බලන්න ඕනේ. මට නිවන් දකින්න ඕනද? ඊළඟට මම බලන්න ඕන මට මගේ දවසේ වැඩපිළිවෙලේ නිවන් මඟ සාධනය කරගන්න මම මොනවද කරන්නේ? අද දවස නිම වෙනකොට මට තියෙන්න ඕනේ මම නිවන් මඟ සාධනය කරගන්න මම කරපු දේවල් මොනවද? මහත්තයාගේ වැඩ, දරුවෝන්ගේ වැඩ, නෝනාගේ වැඩ ඒව තියෙන්න පුළුවන්. ඒව කරගෙන යන්න. හැබැයි මට අරමුණක් තියෙනවනේ. අන්න ඒ අරමුණට අදාළව මම මොනවද කරලා තියෙන්නේ? මම සිහියෙන් විනාඩි 10ක් අතීතය. මම බණක් ධර්මයක් කල්පනා කරාද? මගේ නුවණ දියුණු වෙන දෙයක් කරාද?
බලන්න. හොඳට බලන්න. ඔබට ඇත්තටම දවසේ හරියට සිහි කල්පනාවෙන් බලනකොට මම මගේ නිවන් මඟ සාධනය කරගන්න අවශ්‍ය දර්ශනය සහ වැඩපිළිවෙලේ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නෙට ඔබට දැනෙනව නම් ඔව් මම ඉන්නවා. මම ඔබට යෝජනා කරන්නේ මොකක්ද එහෙනම්? අඛණ්ඩව ඒක පුහුණු වෙන්න. අඛණ්ඩව ඒ කරගෙන යන වැඩපිළිවෙල කරගෙන යන්න. ඔව් නන්නේ. නැත්තම් ඒ ප්‍රශ්නේ අහුවම මම මගේ අරමුණක් මට තියනවද අරමුණට අදාළ මං වැඩපිළිවෙලක පුහුණු වෙනවද කියන ප්‍රශ්නෙට නෑ කියලා නම් උත්තරේ එන්නේ මම බෞද්ධ ගිහියෙක් වෙච්ච එකේ බෞද්ධ පැවිද්දෙක් වෙච්ච එකේ අරමුණ මම නැවත පැහැදිලි කරගන්නවා. ඒ අරමුණට අදාළ වැඩපිළිවෙල මං අඛණ්ඩ කරගන්න උත්සාහ කරන්න ඕන. අඛණ්ඩ කරගන්න. අන්න එතකොට අපේ ඔය අධර්මිෂ්ඨ දුර්ජන වැඩ ටික ටික අඩු වෙනවා. කොහොකටත් මං කියන්නේ රස්සාව කරත් එතනත් ධර්මයේ පුහුණු වෙන්න. කරුණාව මෛත්‍රී දියුණු කරගෙන රස්සාව කරන්න. ගෘහ කටයුතු කළත් ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, සීලය විශ්වාස කරන් වැඩ කරන්න. දැන් කොච්චර රහට කෑම හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. කොච්චර රසවත් ආහාර පාන හැදුවත් වැඩක් වෙන්නේ නැහනේ. බැන බැන නම් කෑම උයන්නේ නේද? මම යෝජනා කරනවා අනේ මේ මගේ කෑම ටික කාලා මේ ගෙදර ඔක්කොම සුවපත් වේවා කියලා හිතන් කෑම උයන්. කෑම උයන එකම ධර්ම පුහුණුවේ කොටසක්. අම්මලා වළම්පිඟන් හොදනවා. මම දන්නවා ගොඩාක් අම්මලා වළම්පිඟන් හොදන්නෙම මුං ගිලින්නයි මං හොදන්නයි කිය. මම යෝජනා කරනවා වෛරෙන් පිඟන් හේදුවත් පිඟන් හේදෙනවා හැබැයි හිත අපිරිසිදු වෙනවා. පිඟන් හේදීමේ භාවනාව කරමු. පිඟන් හොදමු. මම අනිත් එක්කෙනාට පහසුවක් දුන්නා. මං අනිත් එක්කෙනාට පහසුකමක් දුන්නා. සැනසෙල්ලක් දුන්නා. කමක් නැහැ. මම මේ පිඟානේ කුණු අයින් කරනවා වගේම මේ මිනිස්සුන්ගේ හැසිරීම නිසා මගේ හිතේ ඇති වෙන කුණුත් මං අයින් කරනවා. පිඟන් සේදීම භාවනාවක් කරගන්න. මම යෝජනා කරන ඔබ ඉන්න තැන රැකියාව, වෙළඳපොළ, පන්සල ඕන තැනක ධර්මයේ පුහුණු වෙන්න. බස් එකේ යද්දි කෝච්චියේ යද්දි ධර්මයේ පුහුණු වෙන්න. යටත් පිරිසෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියපු උදාර ගුණ හතරවත් මේ ආත්මේ පුහුණු කරගන්න. අඩුම මේ ආත්මේ නිවන් දැක ගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙට මිනිසෙක් විදියට හරි යාගන්න පාර කපා ගන්න බීජ ටිකක් වපුර ගන්න. ඒක තමයි මේ බුදුන් වැඩිය මේ උතුම් කිරිවෙහෙර පුදබිමේ මේ කතරගම පුදබිමේ ඉඳන් මේ පොහොය දවසේ ඔබට සිද්ධ කෙරෙන අවසාන යෝජනාව හැමතිස්සෙම සිහියෙන් ඉන්න. හැමතිස්සෙම නුවණින් ලෝකය දකින හොඳ බෞද්ධයෙක් වෙන්න. හිතට විතරක් මුල් තැන දෙනවා වෙනුවට නුවණටත් මුල් තැන දීලා වැඩ කරන්න. හොඳයි හැමදෙනේ අපි ගිහි ගෙදරයි නිවන් මගයි කොහොමද ගැලපෙන්නේ? ගිහි ගෙදර ඉන්න අයට නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය කරන පාර හදාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි සාකච්ඡා කළේ. අපි මේ මොහොතේ පිරිකර පූජා කිරීම සඳහා ආරාධනා කරනවා පින්වතුන්ට. මෙහි පිරිකර පූජාවේ අද විශේෂත්වයක් තිබෙනවා. ජාතික රූපවාහිනී ප්‍රවාහන අංශයේ සේවය කරන පී රංජිත් ධර්මසිරි මහත්මයා. රංජිත් මහත්මයා අවුරුදු 39ක් හාමුදුරනේ ජාතික රූපවාහිනිය ආරම්භයේ ඉඳලා කටයුතු කළා. ලබන 7 වෙනිදා විශ්‍රාම සුවයටපත් වෙනවා. අපිත් එක්ක මං හිතන්නේ රට වටේ ඇවිදින්නේ නැති තැනක් නැතුව ඇති. හැම තැනම ඒ වගේම ක්‍රියාන්විත රාජකාරියේ පවා යුද සමයේදී රාජකාරී කරමින් තාම කැපවීමෙන් සේවය කරපු සේවක මහත්මයෙක්. ඉතින් ඒ නිසා මේ වසර 39ක් පුරා මේ කටයුතු වලට ලබා දුන්නා වූ දායකත්වය වෙනුවෙන් ආශිර්වාද කරන්නත් හාමුදුරනේ අපි මේ මොහොතක් බවට පත් කර ගන්නවා. ඒ වගේම අපි අද ධම්මසාරතේ නිමාවට පත් කරන්නේ ඔබ හැම දිනාටම ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු හැම මොහොතකම ධර්මයේ පුහුණු කරන තැනක් බවට පත් කරගන්න. අපි නිවසේ රාජකාරී එහෙම නැත්නම් නිවසේ අපට පැවරුණු වගකීම් කරන මොහොතේ සතුටින් මේ හැම දෙයක්ම පිනක්ම රැස් කරගන්නවාය කියලා හිතලා කටයුතු කරන්න. හැම එකක්ම හැම මොහොතකම හැම දෙයක්ම සතුටින් සිද්ධ කරන්නට පුළුවන් මානසිකත්වය නිර්මාණය කරගෙන පුළුවන් තරම්
සසර බැමි බිඳින්න අවශ්‍ය කරන මානසික ශක්තිය ලබා ගන්නට ඔබට ආරාධනා කරමින් අතුරුගිරිය ආර්ය නිකේතනයේ ඇතුළු ආර්ය නිකේතන සංකල්පයේ නිර්මාතෘ ඒ වගේම අපේ හැමදෙනාටම අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරමින් අපිට නිවැරදි මඟ කියා දෙන ආචාර්ය පූජ්‍යපාද මාවර්ලේ බද්දිය ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභි වන්දනයෙන් යුතු අපේ ගෞරවය පූජා කරමින් අපි ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය යොමු කරනවා.